හොඳයි. හැමෝටම සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන්. හැමෝම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ දේශපාලන විද්‍යාව පන්තියට. ඉතින් පුතේ හැමෝටම සෞඛ්‍ය ආරක්ෂිත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අපි අපේ වැඩේ පටන් ගමු. දැන් අද ඔයගොල්ලෝ හැමෝම දන්නවා උසස් පෙළ 2022 කණ්ඩායම මූලික කරගනිමින් කේන්ද්‍ර කරගනිමින් ඒගොල්ලෝ වෙනුවෙන්ම අපි පුනරීක්ෂණ පන්තිය හඳුන්වා දීමට සම්මන්ත්‍රණ මාලාවක් පවත්වාගෙන යනවා. ඊයේ දිනේ භූගෝල විද්‍යාව සම්මන්ත්‍රණය පැවැත්වුණා. අද දිනේ දේශපාලන විද්‍යාව සම්මන්ත්‍රණය පවත්වනවා. යනුව මගේ විෂයට අදාළව අද දිනේ අපි සම්මන්ත්‍රණය පවත්වන්න නියමිත කොටගෙන තියෙන්නේ 13 වන ඒකකය. 13 වන ශ්‍රේණියේ 13 වන ඒකකය වන ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය කියන පාඩම. පැහැදිලිද? එතකොට ඔයගොල්ලෝ මේ පාඩමට සම්බන්ධ වෙලා මේ පාඩමේ තියෙන අරුබුදකාරී තැන් එහෙම නැත්නම් ගැටලුකාරී තැන් निराකරණය කරගෙන ඒ වගේම මේ පාඩම අලුතෙන් ඉගෙන ගන්නව නම් මේ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගෙන ඒ වගේම ලස්සන පරණ දේශපාලන කතා ටිකක් අහගෙන ප්‍රශ්නවත් විදියට මේ වැඩේ කරගෙන යන්න කියලා මම හැමෝටම මතක් කිරීමක් කරනවා. ළමයින්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලෝගේ chat box එකට WhatsApp number එකක් දානවා. ඒකට ඔයගොල්ලෝගේ ගැටලු ටික කියන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න ඕනේ නිසා අපි මයික් එක ඕෆ් කරලා තියෙන්නේ. මොකද මේක අපි සාර්ථකව නියමාකාරයෙන් පාත්වාගෙන යන්න ඕනේ නිසා. හරි. ඒ වගේම තමයි දැන් ඔයගොල්ලෝ ඉන්න group වලට මම මේ 13 වෙනි පාඩමට අදාළව සිද්ධාන්ත ග්‍රන්ථය. එහෙම නැත්නම් theory book එක දාලා ඇත්තේ PDF එක. ඔයගොල්ලෝ ඒක download කරගන්න ඇති. මම මේක උදේම දැම්ම ළමයින්ට PDF එක print out එකක් ඔය ගන්නව නම් ගන්න පුළුවන්. නමුත් මේ තත්ත්වෙත් එක්ක ළමයින්ට මේ වැඩේ කරගන්න අමාරු වෙන්නේ නැති. එහෙනම් පුතේ ඔයගොල්ලෝ දැනට ඔය PDF එකේ පිටු අංකයට අදාළව note එක කොහේ හරි පොතක ලියා ගන්න. පැහැදිලිද? එතකොට ඔයගොල්ලෝන්ට ටියුට් එක print out එකක් ගන්න පුළුවන් වුණාම ඔයගොල්ලෝ ඒක අරගෙන පුරව ගන්න. පැහැදිලිනේ? සම්පූර්ණයෙන්ම 13 වන ඒකකයේ ආවරණය වන විදිහට තමයි ඔය hand out එක හදලා තියෙන්නේ. එනිසා 13 වන ඒකකයේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය කියන පාඩමට අදාළව සියලුම විස්තර සවිස්තරාත්මකව දක්වලා තියෙනවා ඔය සිද්ධාන්ත ග්‍රන්ථය තුල. හරි. වැඩි කතා ඕනේ නැහැ. අපි වැඩේට යමු. එහෙනම් මතක තියාගන්න තව දින 300කට වඩා අඩු කාලයක් තමයි අධ්‍යයන පොත්සාහිතික පත්‍ර උසස් පෙළ විභාගයට තියෙන්නේ. රට ව්‍යාකූලයි, සමාජය ව්‍යාකූලයි, අපේ මානසික සෞඛ්‍යය අපි හිතනවට වඩා ව්‍යාකූලයි. හැබැයි අපි වැටෙන්නේ නැහැ. මොකද අපිට අරමුණක් තියෙනවා, අපිට ටාගට් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල වරම් උදා කර ගන්නවායි කියලා. ඒ නිසා මේ අරමුණ ඇතිව අපි මේ වැඩේට සෙට් වෙමු, අපි මේ වැඩේට බහිමු, බැහැලා වැඩ කරමු. අධ්‍යයන පොත්සාහිතික පත්‍ර සාමාන්‍ය විභාගයට ඒ සාමාර්ථ තුනක් අනිවාර්යයෙන්ම මම ලබා ගන්නවා කියන අදිෂ්ඨානයෙන් වැඩේ පටන් ගන්න. හරි. දෙවියන්ගේ පිට නෑ, අපිට අපේ පිට විතරයි. එහෙනම් වැඩේ පටන් ගන්න. 13 වන ඒකකය. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය. 13 වන ඒකකය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය. political party දේශපාලන පක්ෂ ක්‍රමය. දැන් පොතේ අපි දන්නවා මේ දේශපාලන පක්ෂ ක්‍රමය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය ගැන කතා කරන්න කලින් අපිට සිලබස් එකේ 12 වසර විෂය නිර්දේශයේ දෙවනි පාඩම වන විෂය ශාස්ත්‍රය කියන පාඩමේදී අපිට හමු වෙනවා දේශපාලන ආයතන ගැන කතා කරන්න. අපි දේශපාලන ආයතන විදිහට එතනදී කතා කරා රාජ්‍ය, ආණ්ඩුව, දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම් සහ සිවිල් සමාජය කියන ආයතන ටික. පැහැදිලිද? ඒ අනුව දේශපාලන පක්ෂ පිළිබඳව මූලික අවබෝධයක් ඔයගොල්ලන්ට 12 වසර ශ්‍රේණියේදී ලැබෙන්නේ නැති. නමුත් මම දේශපාලන පක්ෂයක් කියලා කියන්නේ මොකක්ද කියන එක හඳුන්වලා දීලා දේශපාලන පක්ෂ ආරම්භ වෙන්නේ කවද්ද කොහේද කියලා දීලා තමයි ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයට එන්නේ. පැහැදිලිද? ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය තරම් රසමාතුකාවක් අපේ විෂය නිර්දේශයේ කොතරකවත් නැහැ. මේක මරු මාතුකාවක්. පැහැදිලිද? ඒ නිසා සාවධාන වහගෙන ඉන්න, ලියු වෙන්න එපා. මේක ඔයගොල්ලොන්ගේ විෂය නිර්දේශයට අදාළ ධර්මයට වගේම ප්‍රායෝගික විවහාරික ඥානයටත් ඉතාමත් වැදගත්. මොකද දේශපාලන විද්‍යාව විෂයක් විදිහට හැදෑරුවයි කිව්වට
ඇතම් වෙලාවට ලංකාවේ හිටපු රාජ්‍ය නායකයින් අග්‍රාමාත්‍යවරුන් දේශපාලන පක්ෂ පිළිබඳව හරියට පිළිවෙලකට කියා ගන්න බැරි කොටසකුත් ලංකාවේ ඉන්නවා. ඒ නිසා අපි ඒක අද निराකරණය කරගමු. කවුරු හරි දේශපාලන පක්ෂ ක්‍රමය ගැන අපෙන් විවහාරික ප්‍රශ්නයක් අහුවොත් අපේ රෙදි ගැලවෙන්නේ නැතුව උත්තරයක් දෙන්න පුළුවන් මට්ටමකට අපි අපේ පොලිටිකල් නොලෙජ් එක හදා ගන්න ඕනේ. ඒ නිසාම තමයි මේක සමාජ විද්‍යාවන් අතරින් අග්‍රතම සමාජ විද්‍යාව කියලා කියන්නේ. හරි පාඩමේ. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය. උදේ දේශපාලන පක්ෂයක් කියලා කියන්නේ මැතිවරණයකින් හෝ මැතිවරණයක් නොවන මාර්ගයකින් ආණ්ඩු බලය ලබා ගැනීමට සංවිධානය වූ පුද්ගල කණ්ඩායම. නිර්වචනය පැහැදිලි. ආයේ වැල්වට අරන් ඕනේ නැතතාවක් මතක තියාගන්න. දේශපාලන පක්ෂයක් යනු මැතිවරණයකින් හෝ මැතිවරණ නොවන මාර්ගයකින් ආණ්ඩු බලය ලබා ගැනීමට සංවිධානය වූ පුද්ගල කණ්ඩායම. දැන් ඕක ඔයගොල්ලෝගේ හෑන්ඩ් අවුට් එකේ තියෙනවා. දැන් නේද මේ දීපු නිර්වචනය. මේ දීපු අර්ථකථනය. පැහැදිලිද? පොදුවේ දේශපාලන පක්ෂ අර්ථකථනය ගන්න පුළුවන් ක්‍රමය තමයි ඕක. ඔයගොල්ලන්ට ඕක ඕන නම් මම කියනකොට වෙනම කොලයක් අරගෙන පොඩි කරු ලකුණක් දාලා ෂෝට් නෝට් එකක් විදිහට දා ගන්නත් පුළුවන්. ඒ නැතත් ඔයගොල්ලෝගේ හෑන්ඩ් අවුට් එකේ මේ නිර්වචනය තියෙනවා. හරි. එතකොට දේශපාලන පක්ෂයක් එක්ක මැතිවරණයකින් යනවලු. ඒ කියන්නේ ඉලෙක්ෂන් එකකින් දේශපාලන පක්ෂයක් ආණ්ඩු බලය ලබා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම මැතිවරණ නොවන මාර්ගයකින් දේශපාලන පක්ෂ යුද්ධ කරනවද? දේශපාලන පක්ෂ අරගල කරනවද? විප්ලව කරනවද? නෑ කියන්න බෑ. ඔව්. 88 89 කාලේ විප්ලව කරා. 70 ගණන් වල විප්ලව කරා. JVP එක රාජ්‍ය බලය අල්ලගන්න ගියේ පාර්ලිමේන්තු මාවතෙන් නෙමෙයි. JVP එක රාජ්‍ය බලය අල්ලගන්න ගියේ කොහොමද? සන්නද්ධ අරගලයකින්. අවියාවුද අමෝරාගෙන පවතින ආණ්ඩුව විරුද්ධව සිවිල් යුද්ධයක් දියත් කරා. ඒගොල්ලෝ අපේක්ෂා කරේ රාජ්‍ය බලය අල්ලගන්න. 71 කරල්ලදී ලංකාවේ සියලුම පොලිසිය ස්ථාන වලට එකවර පහර දෙනවා. වැල්ලවත්ත පොලිසිය තව පොලිසිය දෙකක් තුනේ අල්ලගන්න. ඒකත් පැය 3 අල්ලගන්න පුළුවන්. හමුදායෙන් ඇවිල්ලා ගහලා ආයි නැවතත් බලය අල්ලගන්න. ඒ නිසා දේශපාලන පක්ෂයක් කියලා කියන්නේ මැතිවරණයකින් විතරක් නෙමෙයි පුතේ. මැතිවරණ නොවන මාර්ගයකිනුත් බලය අල්ලගන්න පුළුවන්. දැන් හිට්ලර්ගේ දේශපාලන පක්ෂය මැතිවරණ ක්‍රියාදාමයේ එළියට දාගෙන මැතිවරණ ක්‍රියාදාමයේ ඉස්සරහට දාගෙන එයාගේ ෆැසිස්ට් පාලනය ස්ථාපිත කරේ මැතිවරණ මූලධර්මයේ එහෙම නැත්නම් නියෝජන මූලධර්මයේ හරහා පමණක්ම නෙවෙයි. ඒකාධිපතිවාදය හරහා. ඒ නිසා මතක තියාගන්න දේශපාලන පක්ෂයක් කියන එකක් මැතිවරණයකින් වගේම මැතිවරණ නොවන මාර්ගයකින් එන්නත් පුළුවන්. ඊළඟ කාරණාව තමයි දේශපාලන පක්ෂ ආරම්භ වෙන්නේ කොහොමද? දැන් මේ දේශපාලන පක්ෂ කියලා මාතෘකාව දැක ගමන්ම හිතෙනවා මේකට මාර ඉතිහාසයක් ඇති කියලා. එච්චර ඉතිහාසයක් නැහැ. දේශපාලන පක්ෂ වලට දීර්ඝ ඉතිහාසයක් නැත. ඔන්න බහුවර්ණ ප්‍රශ්නයකට එන්න පුළුවන් ප්‍රශ්නයක්. දේශපාලන පක්ෂ වලට දීර්ඝ ඉතිහාසයක් ඇත කියලා આવතින් ඒක ආර්ථ වැරදිද? ඒක වැරදි. දේශපාලන පක්ෂ වල තරම් දීර්ඝ ඉතිහාසයක් නැහැ. 18 වන සියවසේ අගභාගයේ විශේෂයෙන්ම 19 වන සියවසේ මුල් භාගයේ යුරෝපා රාජ්‍යයන් තුල තමයි ප්‍රථම වතාවට දේශපාලන පක්ෂ ආරම්භ වෙන්නේ. ඡන්ද බලය පුළුල් වීම සහ නියෝජන ක්‍රමයේ පුළුල් වීම කියන කාරණා හේතු කොට ගනිමින් තමයි දේශපාලන පක්ෂ ක්‍රමයක් යුරෝපා සමාජය තුල ආරම්භ වෙන්නේ. මේක අපි විශේෂ ශාස්ත්‍රීය පාඩමේදී ඉගෙනගෙන තියෙනවා. නැවත මතක් කර ගැනීමක් කරේ. ඊළඟ කාරණාව තමයි 19 වන සියවසේ මේක යුරෝපා රාජ්‍යයන් තුල ආරම්භ වෙලා. ඔන්න 19 වන සියවසේ මේක ආරම්භ වෙනවා. ඒ කියන්නේ 18 වන සියවසේ අගභාගයේ. පැහැදිලිද? 19 වන සියවසේ මේක ආරම්භ වෙනවා යුරෝපා සහ ඇමරිකානු සංදර්භයන් තුල. ඇමරිකානු. ඒ කියන්නේ යුරෝපයේ සහ ඇමරිකානු සමාජ ක්‍රමයේ තමයි දේශපාලන පක්ෂ පොලිටිකල් පාර්ටි කියන ඉස්ලාම ආරම්භ වෙන්නේ. මතක තියාගන්න පක්ෂ සහ පක්ෂ ක්‍රමය කියන්නේ දෙකක්. මම ඒක වෙනස පැහැදිලි කරනවා. පැහැදිලිද? වරදවා තේරුම් ගන්න එපා. පක්ෂය සහ පක්ෂ ක්‍රමය කියන්නේ දෙකක්. පක්ෂ ක්‍රමය අපි ඇනලයිස් කරලා අධ්‍යයනය කරන්නේ. තුලනාත්මකව. පැහැදිලිද? ඒ නිසා ගොඩක් ළමයින්ට වැරදි අර්ථකථනයක් කරනවා පක්ෂ ක්‍රමය කියලා කියන්නේ පක්ෂත්ව කියන්නේ එකක් කියන. පක්ෂ ක්‍රමය එකක්, පක්ෂය කියන්නේ තවත් එකක්. පැහැදිලිද? හරි. ඒ අනුව 18 වන සහ 19 වන සියවසේ යුරෝපා රාජ්‍යයන් සහ ඇමරිකානු මුල් කරගෙන තමයි මේක ආරම්භ වෙන්නේ. 20 වන සියවස වන විට
ආසියානු අප්‍රිකානු ලතින් ඇමරිකානු ප්‍රදේශයන් වලත් දේශපාලන පක්ෂ ආරම්භ වෙනවා. පැහැදිලිනේ? ඔන්න එනම් පුතේ දේශපාලන පක්ෂ ආරම්භ වෙන්නේ කොහේද? 18 වන සහ 18 වන සියවසේ අගභාගයේ නැත්නම් 19 වන සියවසේ මුල් භාගයේ යුරෝපා සහ ඇමරිකානු සංදර්භයන් තුල. ඒ වගේම 20 වන සියවසේ මේක 20 වන සියවසේ ආසියානු සහ අප්‍රිකානු රාජ්‍යන් වල ආරම්භ වෙනවා. ඔක තමයි දේශපාලන පක්ෂ වල ආරම්භය. දැන් ඔයගොල්ලෝගේ හෑන්ඩ් අවුට් එකට අමතරව ගන්න පුතේ කොලයක් වෙනම කොලයක් ෆුල් ස්කැප් එකක් හරි නැත්නම් half sheet එකක් හරි මොකක් හරි කොලයක් ගන්නකො අරගෙන මම මේ කතා කරන පොයින්ට් එකෙන් පොයින්ට් එකට තරු ලකුණු දාගෙන ලියාගෙන යන්න. එතකොට පුතේ ඔයගොල්ලොන්ට මේ පාඩම අවසානයේ ෂෝට් නෝට් එකකුත් තියෙනවා. අමුතුවෙන් ෂෝට් නෝට් එකක් ගහන්න ඕනේ නැහැ. පැහැදිලිනේ? මම ඉදිරියේදී කියලා දෙනවා කොහොමද පාඩම් කරනකොට මතක හිටින විදිහට ෂෝට් නෝට් එකක් ගහන්නේ. පැහැදිලිනේ? අපේ ළමයි ෂෝට් නෝට් එක කියලා කියන්නේ පොතේ තියෙන තියරි නෝට් එකම ෂෝට් නෝට් කරන එක. කියන්නේ තියරි නෝට් එකම වෙනම කොපි කරනවා තව කොලයක. ඒක නෙමෙයි. ෂෝට් නෝට් එකක් අපි ගහ ගන්න ක්‍රමයක් තියෙනවා. ඒකෙදි අපි කොහොමද මතක හිටින විදිහට පොයින්ට් ටික සලකුණු කරගන්න කියලා මම ඉදිරියේදී කියලා දෙනවා. පැහැදිලිද? ඔන්න එහෙනම් දැන් දේශපාලන පක්ෂ ක්‍රමය ගැන හඳුන්වා දීමක් කරා. දේශපාලන පක්ෂ ආරම්භ වෙන්නේ කොහේද කියලා දුන්නා. දේශපාලන පක්ෂයක් කියලා කියන්නේ මැතිවරණයකින් හෝ මැතිවරණ නොවන මාර්ගයකින් රාජ්‍ය බලය නැත්නම් ආණ්ඩු බලය ලබා ගැනීමට සංවිධානය පුද්ගල කණ්ඩායමක් කියනවා. පුතේ දැන් මේ දේශපාලන පක්ෂ කියන එක ආරම්භ වෙන්නේ මෙන්න මේ 19 වන සියවසේ යුරෝපා රාජ්‍යයන් තුල නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වීම සමග නියෝජනය කරන්න තමයි දේශපාලන පක්ෂ ඕන. නැත්නම් මොකද දේශපාලන පක්ෂ? දැන් අපිට ඩොනමෝර් එකේ දේශපාලන පක්ෂ තිබුණද? තිබුණේ නැහැ. අපිට 1931 මහා මැතිවරණය වෙනකොට රාජ්‍ය මන්ත්‍ර සභා මැතිවරණය පාත්‍රකොට දේශපාලන පක්ෂ තිබුණේ නැහැ. නියෝජනයක් තිබුණේ නැහැ නේ පුතේ. පැහැදිලිද? නමුත් අපිව නියෝජනය කරන්න මහජන නියෝජිතින් සංවිධානය කරන්න අවශ්‍ය වෙනවා මොකද්ද? දේශපාලන පක්ෂ ක්‍රමයක්. ඒ නිසා මතක තියාගන්න දේශපාලන පක්ෂ කියන එක ආරම්භ වෙන්නේ යුරෝපා සමාජය තුළ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනය වීම සමග. ඒ නිසා දේශපාලන පක්ෂ හඳුන්වනවා ප්‍රජාතන්ත්‍රවාදයේ මුරබල්ලන් ලෙස. මොන බල්ලන්ද? මුරබල්ලන්. එහෙම නැත්නම් මුරබටයින් ලෙස. මතක තියාගන්න ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු වෙන්න නම් ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් වගේම ශක්තිමත් විපක්ෂයක් ඕන. ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් තිබිලා දුර්වල විපක්ෂයක් තිබුණොත් අනිවාර්යෙන්ම ආණ්ඩු පක්ෂය අත්මවටු වෙනවා. මොකද ආණ්ඩු පක්ෂයේ බලය සංවරණය කරන්න විපක්ෂයක් නැත්නම් කණ්ඩායමක් නැත්නම් අනිවාර්යෙන්ම මේ මිනිස් නිදහසේ නියතාවසානය වෙනවා. හරියට දැන් අපිට වෙලා තියෙනවා. දුන්නේ අපේ මිනිස්සු පොඩි බැඳගෙන ගිහලා 3න් 2 උත්තරයක්. දැන් හරිනේ. දැන් හොඳයිනේ. දැන් සැපයිනේ. ඉතින් මතක තියාගන්න දේශපාලන පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම අංග ලක්ෂණයක් විදිහට අපි සැලකනවා. ඒ වගේම තමයි ජනතාවගේ දේශපාලන දැනුවත්භාවය, උනන්දුව, උවමනාව ක්‍රියාකාරී කරවන්න. ඒක පවත්වාගෙන යන්න. ඒක නඩත්තු කරන්නේ දේශපාලන පක්ෂයක් මගින්. පැහැදිලිද? පුතේ අපිට දේශපාලන විඥානයක් තියෙනවා. පෞද්ගලික ඕනම කෙනෙකුට දේශපාලන විඥානයක් තියෙන්න පුළුවන්. මටත් පෞද්ගලිකව දේශපාලන විඥානයක් තියෙනවා. ඔබටත් පෞද්ගලිකව දේශපාලන විඥානයක් තියෙනවා. හැබැයි පුතේ අපි ඕක ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මොකක් හරි ෆේක් account එකක් හදාගෙන Facebook එකේ මහා යන් හැලි දැම්මට අපි ඕක ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මාක්ස්වාදී හරි ධනවාදී හරි මොනවා හරි දේශපාලන මතවාදයක් දරන කෙනෙක් ඒක සංවිධානගත කරන්නේ නැතුව ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. පැහැදිලිද? ඒ නිසා අපේ දේශපාලන මතය සංවිධානය කරන්නේ අපේ දේශපාලන මතය ගොනු කරන්නේ අපේ දේශපාලන මතය දරන තවත් කණ්ඩායමකට එකතු කරන්නේ දේශපාලන පක්ෂයක් මත. ඒ නිසා මතක තියාගන්න දේශපාලන පක්ෂයකින් තමයි පුතේ මිනිස්සුන්ගේ දේශපාලන විඥානය ගොඩනගන්නේ. දැන් අපි ආණ්ඩුවේ කුණ්ටික දැනගන්නේ JVP එක වෙන ප්‍රවෘත්ති වල අදිනකොට නේද? අපි JVP එකේ අනුර කුමාර හරි නැත්නම් සුනිල් හඳුන් හෙට්ටි හරි කවුරු කෙනෙක් ඇවිල්ලා
ආණ්ඩුවේ කුණු ටික මෙච්චරයි ණය බර මෙච්චරයි මෙච්චරක් විකුණලා තියෙනවා කියලා කිව්වට පස්සේ නේද අපි ඔක දන්නේ. ආන්නේ නම් මතක තියාගන්න. දේශපාලන පක්ෂ වලින් අපිව දැනුවත් කිරීමක් කරනවා. දේශපාලන පක්ෂ විසින් අපිව දැනුවත් කිරීමක් කරනවා. හැලිද? ඉතින් පුතේ මතක තියාගන්න මේ වැඩපිළිවෙල මේ දේශපාලන පක්ෂ වැඩපිළිවෙල ඉහළ දේශපාලන සංස්කෘතියක් කියන රටවල් වල මාරම ලස්සනට ක්‍රියාත්මක වෙනවා. තුන්වන ලෝකේ රටවල් වල දියුණු වෙමින් පවතින රටවල් වල සංවර්ධන වෙමින් පවතින රටවල් වල තියෙන්නේ පුතේ පහළ දේශපාලන සංස්කෘතියක්. ඒ වගේ රටවල් වල දේශපාලන පක්ෂ වල ක්‍රියාකාරීත්වය බොහොම ව්‍යාපූර්ණ මට්ටමකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඔන්න මම දැන් පාඩමට ප්‍රවේශය ගත්තා. ආපු ගමන් මම දැන් ඊරෝ වගේ කියවගෙන යනවා. ළමයි අහගෙන ඉන්නවා. ඕගොල්ලන්ට මොනව හිතනවද දන්නේ නැහැ. හිතුණත් මොකක් කරන්න විදියකුත් නැහැ. නමුත් අහගෙන ඉන්න. පුතේ මේ පාඩම මම ටිකක් සවිස්තරාත්මකව කතා කරනවා. මොකද අපේ ගොඩක් ළමයි ගොඩක් තැන්වලදී අනාගන්න තනක් තමයි මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති. පැහැදිලිද? ඔය ලක්ෂපති වගේ වැඩසටහන් වල මේ වගේ පාඩම් වලින් ප්‍රශ්න හැදෙන ප්‍රමාණය විශාල වශයෙන් තියෙනවා. ඕනතරම් ඔයගොල්ලෝ දැකලා ඇති බලලා ඇති. ඒ නිසා අපි මේ පිළිබඳව පුළුල් අවබෝධයකින් තමයි මේ ගමන යන්න ඕනේ. නැත්තම් පුතේ මේක ඉගෙන ගන්න එකේ තේරුමකුත් නැහැ. ඉගෙන ගන්න එක බාගෙට හරි මෙලෝරාක් නැති විදිහට ඉගෙන ගන්නත් තියෙන්නේ. ඒක ඔබටත් නැහැ මටත් නැහැ. ඒ නිසා අපි මේක හරියට පිළිවෙලකට කරගමු. එහෙනම් මතක තියාගන්න මේක මම කොටස් දෙකකට කරනවා. මට වෙලාව මදි වුණොත් මම මේක කොටස් තුනකට කරනවා. ඒක මේ මොහොත අනුව තීරණය වෙයි. පැහැදිලිද? දැන් අද කතා කරනවා දේශපාලන පක්ෂ ක්‍රමය හඳුන්වා දීම, ඒ වගේම ලංකාවේ අධිපති ද්විපක්ෂ ක්‍රමය, ඒ වගේම අධිපති ද්විපක්ෂ වලට දේශපාලන බලය මාරු වෙච්ච ආකාරය. ඒ කියන්නේ ඩීඑස් සේනානායකගේ ඉඳන් ජේ.ආර්. ජයවර්ධන අග්‍රාමාත්‍යවරයා දක්වා කොහොමද ලංකාවේ ආණ්ඩු බලය මාරු වුනේ කියන එක මම පැහැදිලිව සවිස්තරාත්මකවද කියලා දෙනවා. පැහැදිලිද? දැන් ගොඩක් ළමයි දන්නේ ලංකාවේ 4 වතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරේ කවුද කියලා. ලංකාවේ 3 වතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරේ කවුද කියලා. ලංකාවේ 3 වතාවක් අගමැතිනිය වශයෙන් ඉඳලා ප්‍රජායිතිය හවුසි වෙලා ඒකේ හිතේ අමාරුවට මරණයටපත් වෙන කවුද කියලාත් දන්නේ නැහැ. ඉතින් ඒව ටික අපි ඔක්කොම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට පැය දෙකයි තියෙන්නේ. මම උපරිම උත්සාහ කරනවා තියරි කොටසත් එක්කම මේ පැත්තත් මේ විදිහටම අරගෙන යන්න. මොකද මේක සෙමිනර් එකක් නිසා මම කොහොමත් මේ පාඩම දවස් දෙකක් කරන්න බැරි වුණොත් දවස් 3ක් හරි දාලා මේක ඉවර කරලා තමයි මේ සම්බන්ධන මාලාව නවත්තන්නේ. ඒ නිසා කිසිම දෙයකට පැයක් සැකක් තියාගන්න එපා. හැමෝම සම්බන්ධ වෙන්න, දෛනිකව සම්බන්ධ වෙන්න. දෛනිකව සම්බන්ධ වෙලා ඔබගේ විෂය දැනුම වගේම විෂය පරිපාලන දැනුමත් එමගින් පෝෂණය කරගන්න කියලා මම හැමෝටම මතක් කිරීමක් කරනවා. හරි. ඊළඟ කාරණාව. දැන් අද මම කියවනේ මම අද කතා කරන්න යන දේශපාලන පක්ෂ හඳුන්වා දීම, ඒ වගේම අධිපති ද්විපක්ෂ ක්‍රමය, ඒ වගේම ශ්‍රී ලංකාවේ අධිපති ද්විපක්ෂ වලට ආණ්ඩු බලය මාරු වීම කියන එකනේ. හෙට සමා වෙන්න ලබන සතියේ බ්‍රහස්පතින්දා හරි ලස්සන මාතෘකාවක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂ, ශ්‍රී ලංකාවේ වමේ පක්ෂ ආරම්භ වෙලා වමේ පක්ෂ විකාශනය වුණු හැටි, වම හරියට කෙලින් හිටියනම් 1947 ආණ්ඩුව පිටවන්නේ එක්සත් ජාතික පක්ෂය නෙමෙයි වාමාංශික පක්ෂ කියන එක සනාථ කරන, ඒ වගේම ලංකාවේ වාමවාදී දේශපාලන පක්ෂ වල බෙදීම, ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම පෙරටුගාමී සමාජවාදී පක්ෂ කියන පක්ෂ වල ක්‍රියාකාරීත්වයන් ටික සවිස්තරාත්මකව කතා කරනවා ලබන සතිය බ්‍රහස්පතින්දා. ඒ නිසා නෝරදවාව අනිවාර්යයෙන්ම එන්න. කොහොමද රෝහණ විජේවීර රෝහණ කියන කැලල දාගෙන තමන්ගේ නන්දසිරි කියන කැලල අයින් කරේ? කොහොමද පක්ෂ ඇතුලේ බෙදීම් ඇති කරේ? අනිත් අයට ලව් කරන්න එපා කියලා පක්ෂ ඇතුලේ ප්‍රතිපත්තියක් හදාගත්තේ තමන් විතරක් ලව් කරන්න? මේ අපි ඔක්කොම ටික ලබන සතිය කතා කරනවා. ඒ නිසා වාමාංශික පක්ෂවල බෙදීම සම්පූර්ණ chart එකක් වගේ චක්‍රයක් වගේ මම හැමෝටම කියලා දෙනවා, පැහැදිලි කිරීමක් කරනවා. ඒ නිසා අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. හරි. දැන් ඔන්න අපි මේ දක්වා කතා කරපු ටික ඔයගොල්ලෝගේ හෑන්ඩ් අවුට් එකේ තියෙනවා. ඒ වගේම දැන් මේ දේශපාලන පක්ෂයක් ගත්තම පුතේ දේශපාලන පක්ෂයක් පිටුවා ගන්නේ විශේෂ අරමුණු ටිකක් මූලික කරගෙන ඉන්නේ. දැන් දේශපාලන පක්ෂයක් අපි පිටුවා ගන්නවා විසිරී තිබෙන මහජන මතය ඒකරාශී කරන්න. ජනතාවගේ දේශපාලන මතය ප්‍රකාශනය කරන්න. අනාගත නායකයින් පුහුණු කරන්න. ඒ වගේම දේශපාලන සමාජානුයෝජනය සිදු කරන්න.
රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට දායක වෙන්න. ආණ්ඩුකරණයට මේ වගේ සුවිශේෂී කාර්යභාරයන් රාශියක් දේශපාලන පක්ෂයකට හැවරිලා තියෙනවා. එහෙනම් පුතේ මතක තියාගන්න දේශපාලන පක්ෂයක ප්‍රතිපත්තිය තමයි රටක රාජ්‍ය ප්‍රතිපත්තිය වෙන්නේ. පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තිය තමයි පුතේ දැන් රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය. ඊට කලින් තිබුණු ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ඒක ප්‍රතිපත්තිය තමයි රටේ ජාතික ප්‍රතිපත්තිය. අපි කියනවා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දේශපාලන පක්ෂ දායකත්වය සපයනවා කියලා. දායකත්වය සපයන විතරක් නෙමෙයි සම්පූර්ණයෙන්ම රටේ මෙහෙයවන්නේ පක්ෂ ප්‍රතිපත්ති. සභාගාණ්ඩුව ලෝක වැඩි. එයි සම්බන්ධ වන හැම ආණ්ඩුවේම අරමුණු රාජ්‍ය ප්‍රතිපත්තිය හරිය අප්‍රකාශනීයපත් වෙන්නේ. අන්න ඒකයි ලංකාවේ සභාගත ක්‍රමයේ තියෙන අනිසි ප්‍රතිඵලය. පැහැදිලිද? මේක හවුල් ආණ්ඩුවක්. මතක තියාගන්න මේක සභාගාණ්ඩුවක්. ඔය ගිය පාර මැතිවරණයේ 2015 මැතිවරණයේදී අයන් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කියනවා මේක ජාතික ආණ්ඩුවකි. මේක ජාතික ආණ්ඩුවක් නෝ. ඒ ජාතික ආණ්ඩුවක් වෙන්නේ ජාතික වැදගත්කමක් තියෙන අවස්ථාවක්. 2015 තිබුණු ජාතික වැදගත්කම මොකද්ද දන්නේ? මතක තියාගන්න ලංකාවේ ජාතික ආණ්ඩුව නෙමෙයි පුතේ දියුනේ. ලංකාවේ උනේ සභාගාණ්ඩුව, හවුල් ආණ්ඩුව, අච්චාරු ආණ්ඩුව. පක්ෂ විපක්ෂ හොයාගන්න බෑ. පැහැදිලිද? ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේට, ආණ්ඩුකරණයට, ඒ වගේම ජනතාව දේශපාලන වශයෙන් දැනුවත් කිරීම, විසිරී තිබෙන මහජන මතය ඒකරාශී කිරීම, දේශපාලන මතය සංවිධානගත කිරීම කියන කාර්යභාරයන් රාශියක් දේශපාලන පක්ෂ වලට පැවරෙනවා. ඕගොල්ලෝ හෑන්ඩ් අවුට් එකේ මේ ටික තියෙනවා. ඒ වගේම ඕගොල්ලෝගේ හෑන්ඩ් අවුට් එකේ දීලා තියෙනවා මේ දේශපාලන පක්ෂ වලට දේශපාලන පක්ෂයන් කුමක්යන් සම්බන්ධව නිර්වචන කිහිපයක්. ඒකෙදි වැදගත්ම නිර්වචනයක් ඉදිරිපත් කළ තියෙනවා එඩ්මන්ඩ් බර්ග් කියන චින්තකයා. පොඩක් එක බලන්න. පක්ෂයක් යනු මිනිසුන් කණ්ඩායමක් Taman සියලු දෙනා එකඟ වන යම්කිසි මූල ධර්මයක් මත ජාතික අභිලාෂයන් තම සාමූහික ප්‍රයත්න මගින් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන පිටුවාගෙන ඇති සංවිධානයයි. මොකද පුතේ මේ කියන්නේ? දේශපාලන පක්ෂ කියලා කියන්නේ පුද්ගල කණ්ඩායමක අරමුණු රාශියක් සංවිධානය කරන ස්ථානයක්. ඇත්තනේ පුතේ දේශපාලන පක්ෂයක තියෙන්නේ ඇත්තටම දේශපාලන මතවාදයක් පෝෂණය කරන එකට වඩා දේශපාලන මතවාද කිහිපයක් පවත්වාගෙන දේශපාලන මතවාද කිහිපයක් නඩත්තු කරනවා. දැන් ඔය සමාජවාදයේ කියන JVP එකේ තියෙන සමාජවාදය විතරයි. JVP එකේ ධනවාදී මූලධර්ම නැද්ද? ධනවාදී මූලධර්ම තිබුණ නිසා නේද අපේ ලංකාවේ ධනවාදී ආණ්ඩුව එක්ක මේගොල්ලෝ සන්දානගත වෙන්නේ. අන්න එහෙනම් මතක තියාගන්න මතවාද කිහිපයක් අරමුණු කිහිපයක් එකට එකතු කිරීම නැත්නම් පවත්වාගෙන යම් තමයි මේකෙන් අදහස් වෙන්නේ. පැහැදිලිද? දැන් අපි දකිනවා මේ ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ විශේෂ ලක්ෂණයක් තමයි ලංකාවේ දේශපාලන පක්ෂ බොහෝ වෙලාවට ප්‍රභූවාදී දේශපාලන පක්ෂ. ඒ කියන්නේ දේශපාලනික වශයෙන් අපි ඒගොල්ලන්ව අන්දානුකරණයෙන් වන්දනාමාන කරනවා. පොලිටිෂියන්ලා දැක්කම බඩගාන දනගාන වඳින්න තියෙන විතර. නමුත් සාමාන්‍ය තියරි එක තමයි ප්‍රභූ දේශපාලන. අපි ඒකට කියනවා පුතේ මේ කේඩරවාදී පක්ෂ කියලා. එකම පවුලේ අය අතර දේශපාලන බලය ක්‍රාශී වීම. දැන් ඔය එක්සත් ජාතික පක්ෂය කියලා කියන කේඩර පක්ෂයක් නේ. 1947 ඉඳන් 1965 වෙනකන් එක්සත් ජාතික පක්ෂයේ බලය හුවමාරු වෙන්නේ සේනානායකවරුන්ට. පැහැදිලිද? ඩී.එස්. සේනානායකගෙන් පස්සේ ඩඩ්ලි සේනානායක එනවා. ඩඩ්ලි සේනානායක ලංකාවේ හතරවතාවක් අගමැති වෙනවා. එතකොට එයා 1965 ඉඳන් 70 වෙනකන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වගේම රාජ්‍ය නායකත්වය ගන්නවා. ඒ කියන්නේ එකම පවුලේ අය අතර තමයි මේක එක්රාශී වෙන්නේ. 2005 ඉඳන් මේ දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අධිකාරීත්වය හදාගෙන හිටිය රාජපක්ෂ. අධිකාරීවාදය, පවුල්වාදයක්, වැඩවසම් ක්‍රමයක් දේශපාලන පක්ෂවල ක්‍රියාත්මක වෙනවා. හරි. ඒ අනුව දේශපාලන පක්ෂ පිළිබඳව නිර්වචන රාශියක් ඔයගොල්ලෝගේ හෑන්ඩ් අවුට් එකේ දක්වලා තියෙනවා. ඒ නිසා දේශපාලන පක්ෂ පිළිබඳව ඉදිරිපත් කරපු නිර්වචන ටික බලාගෙන මම ඉගෙන පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. මොකද නිර්වචන පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝක අනිවාර්යයෙන්ම එඩ්මන්ඩ් බර්ග්ගේ නිර්වචනය පාඩම් කරගන්න. ඒක එන්න පුළුවන් කෙටි 20ට. ඉතින් ඒ නිසා ඒක පාඩම් කරගන්න. ඔන්න මම දේශපාලන පක්ෂ හඳුන්වා දීම කරා. දේශපාලන පක්ෂවල ස්වභාවය ගැන පැහැදිලි කිරීමක් කරා. තව ඕනනම් කියන්න පුළුවන් පොතේ දේශපාලන පක්ෂ ක්‍රම කීපයක් තියෙනවා. පක්ෂ වර්ගීකරණයක් තියෙනවා. වාමාංශික පක්ෂ තියෙනවා, දක්ෂිණාංශික පක්ෂ තියෙනවා,
නිර්පිජාන්කවාදී දේශපාලන පක්ෂ තියෙනවා. ඒ වගේම පක්ෂ ක්‍රම ගත්තා පක්ෂ වර්ගීකරණය ගත්තාම තනි පක්ෂ ද්විපක්ෂ බහුපක්ෂ කියලා වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ වගේම මහජන මතයේ හැඩගස්වන පක්ෂ තියෙනවා. පැහැදිලිද? පොතේ දැන් දේශපාලන පක්ෂ කියන ඒවා බොහෝ වෙලාවට සාධක කිහිපයක්ම නිර්මාණය වෙනවනේ. පළවෙනි කාරණාව තමයි ජාතිය මත දේශපාලන පක්ෂ බිහි වෙනවා. වාර්ගිකත්වය මත දේශපාලන පක්ෂ බිහි වෙනවා. ඊට පස්සේ ප්‍රාදේශීය බව මත දේශපාලන පක්ෂ බිහි වෙනවා. ඊළඟට ආගම මත දේශපාලන පක්ෂ බිහි වෙනවා. පැහැදිලිද? දැන් ආගම මත ගත්තොත් හෙළවුරුමේ බුදු බල සේනාව වගේ. පැහැදිලිද? වාර්ගික පක්ෂ ගත්තාම ඉලංගයි තමිල් අරුසු කච්චි. EPDP කියලා කියන්නේ. ඔය බෙල්වනායක මහත්තයා තමයි ඒක පිළිටවන්නේ. පැහැදිලිද? එතකොට මේ විවිධ සාධක මත දේශපාලන පක්ෂ බිහිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. පැහැදිලිද? මතක තියාගන්න සාමාන්‍යයෙන් පක්ෂ රාශියක් බිහි වෙනවා නම් අනිවාර්යයෙන්ම එම සමාජය විජාතීය සමාජයක්. ඒ කියන්නේ බෙදීම් වලට ලක් වෙච්ච සමාජයක්. දැඩි ලෙස විභේදීකරණයට ලක් වෙච්ච සමාජයක්. පක්ෂ වශයෙන්, පාට වශයෙන්, ආගම් වශයෙන්, කුල ගෝත්‍ර වශයෙන්, ජාති වශයෙන්, වර්ණ වශයෙන් විභේදීකරණයට පාත්‍ර වෙච්ච පක්ෂ ක්‍රමයක් සමාජ ක්‍රමයක් තමයි මෙවැනි පක්ෂයන් ක්‍රියාත්මක වන සමාජයන් වල තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, ශ්‍රී ලංකාව රටවල් වල ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ වගේ විජාතීය සමාජ ක්‍රම. පැහැදිලිද? ඒ නිසා තමයි අපි වැඩි වශයෙන් බහුපක්ෂ ක්‍රමයකට නැඹුරු වෙලා තියෙන්නේ. හරි. ඔන්න එහෙනම් ඕගොල්ලෝගේ හෑන්ඩ් අවුට් එකේ ඕගොල්ලෝට ලියන්න නැති මම ඕගොල්ලොන්ට පහසුවට දීලා තියෙන ටික පැහැදිලි කරලා ඉවරයි. ඒ කියන්නේ දේශපාලන පක්ෂ හඳුන්වා දීම ඇති ප්‍රමාණය. තව ඕනනම් මට ඕක පැය දෙකකින් හඳුන්වන්න පුළුවන්. නම් තමයි තව වැඩ තියෙනවානේ. එහෙනම් ඔයගොල්ලෝ හෑන්ඩ් අවුට් එකේ ඉතුරු ටික හෑන්ඩ් අවුට් එකේ ඔයගොල්ලෝ එන්න හෑන්ඩ් අවුට් එකේ ඔයගොල්ලෝ එන්න මේ පස්වෙනි පිටුවේ දැන් අපි කතා කරනවා මේ ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය ගැන දැන් කතා කරන්නේ ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ ක්‍රමය ගැන කතා කරන්න යන්නේ එන්න පස්වෙනි පිටුවේ තමයි ලියන්න තියෙන්නේ 4 සහ 5 පිටුව වෙල්ල ගන්න PDF එක නැත්තම් ඕපන් කරගන්න හරි. මොනවද දැන් කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය පිළිබඳව. දැන් අපි දන්නවා ශ්‍රී ලංකාවේ දැන් අපි පුරවැසි අධ්‍යාපනය ප්‍රජාපාලනය කියන විෂයක් ඉගෙන ගත්තනේ O level වල. දැන් අපි ඒකෙදි ඉගෙනගෙන තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ බහුපක්ෂ ක්‍රමයක් කියලා. පැහැදිලිද? ඉතින් මේ මට්ටමින් ඒක හරි. නමුත් ඇඩ්වාන්ස් ලෙවල් වලට පොලිටිකල් සයන්ස් කරන දරුවෙකින් ඊට වඩා ඇඩ්වාන්ස් විදියට මේක අධ්‍යයනය කරන්න ඕනේ. පොතේ මතක තියාගන්න ලංකාවේ ක්‍රියාත්මක වන්නේ මෙන්න මෙහෙම පක්ෂ ක්‍රමයක්. කොහොමද? ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක අධිපතිත්වය දරන බහුපක්ෂ ක්‍රමයක්. මේක තමයි මට ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය හඳුන්වා දෙන්න තියෙන කෙටිම අර්ථකථනය. පැහැදිලිද? ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක. ඒ කියන්නේ ලංකාවේ දැනට තියෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක අධිපතිත්වය දරන බහුපක්ෂ ක්‍රමයක්. ඒ වගේම මේක වර්ධනය වෙන්න යන්නේ පක්ෂ අධිපති ද්විපක්ෂ ක්‍රමයකට. මම දැකලා තියෙනවා ගොඩාක් සටහන් වල ළමයින්ගේ සටහන් වල මෙන්න මෙහෙම තියෙනවා.
ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ අධිපති දීපක්ෂ ක්‍රමයක් කියලා. එහෙම නැත්නම් එතනදී පුතේ අනිවාර්යයෙන්ම මෙන්න මේ වටේ කලකිරීමක් වෙන්න එපා. පැහැදිලිද? ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ දීපක්ෂ ක්‍රමයක් නෙමෙයි. ලංකාව අධිපති දීපක්ෂ ක්‍රමයකට ගමන් කරනවා. තාම වෙලා නැහැ. පැහැදිලිද? 2005 සංගණනයක වාර්තාවලට අනුව මැතිවරණ දෙපාර්තමේන්තුවේ පක්ෂ 65කට අධික ප්‍රමාණයක්. ඒ කියන්නේ 2020 වෙනකොට පක්ෂ 70කට ආසන ප්‍රමාණයක් ව්‍යාපදිංචි කරලා තියෙනවා. එතකොට කොහොමද කියන්නේ ලංකාවේ ක්‍රියාත්මක වෙන දීපක්ෂ ක්‍රමයක් කියලා? මතක තියාගන්න ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක අධිපතිත්වයට කරන බහුපක්ෂ ක්‍රමයක්. හැබැයි වර්ධනය වෙනවා ඩෙවලොප් වෙනවා දීපක්ෂ ක්‍රමයකට. තාම වෙලා නැහැ. කලබල වෙන්න එපා. ඔබ මේ උත්තරේ ලියවෙන්න ඕන වර්ධනය වෙනවා කියන එක විතරයි. දැනට ලංකාවේ දීපක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න එපා. ඒක වැරදි. මම දැකලා තියෙන ගොඩක් සටහන් වල එහෙම තියෙනවා. හොඳට අධ්‍යයනය කරන්න. මතක තියාගන්න ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අධිපතිත්වයට කරන බහුපක්ෂ ක්‍රමයක්. එච්චරයි. අධිපති දීපක්ෂ ක්‍රමයකට අපිව ගෙන යනවා. ඒකත් හරි. එහෙනම් මොකක්ද මේ දේශපාලන පක්ෂ දෙක? 2019 ජනාධිපතිවරණය දක්වාම ලංකාවේ අධිපති දීපක්ෂ ක්‍රමේ ප්‍රධාන පක්ෂ දෙකක් තිබුණා. පළවෙනි එක එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය. දෙවෙනි එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අලියා ලකුණ. එජාපේ ලකුණ මොකද්ද? අලියා. හැබැයි සිලිකොතේ ඉස්සරහා බෝඩ් එකේ ඉන්නේ පොතේ ඇතේ. හොඳට බලන්න zoom කරලා මේ අලියාගේ බින්දුවේ අස්සෙන් චූටි දල දෙකක් තියෙනවා. ඇතෙක් ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ ගොඩක් තමයි මේක වරද්ද ගන්නවා බුලත් කොළය කියන. පුතේ බුලත් කොළය කියලා කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා එකතු වෙච්ච අනිකුත් කුඩා පක්ෂ වලින් සමන්විත සන්ධානය හඳුන්වනවා එක්සත් ජනතා නිදහස් සන්ධානය කියලා. ඒක බුලත් කොළේ. පටලවා ගන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ අත ලකුණ. එහෙනම් පුතේ ලංකාවේ අධිපති දීපක්ෂ ක්‍රමයේ එහෙම නැත්නම් ලංකාවේ ක්‍රියාත්මක වෙන ප්‍රධාන පක්ෂ දෙක තමයි එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ පක්ෂ දෙක එකින් එකට විකල්ප දේශපාලන පක්ෂ ලෙස සැලකෙනවා. ඒ කියන්නේ එක්ක එක්සත් ජාතික පක්ෂය නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේවා එකින් එකට විකල්ප දේශපාලන පක්ෂ ලෙස තමයි කතා කරන්නේ. අපි මේ පක්ෂ ආරම්භය සහ ආරම්භකේ කවුද කියලා ඉදිරියේදී කතා කරනවා. ඊට කලින් මට මේ පාඩම ඕගොල්ලන්ට ටිකක් දැනෙන්න උගන්වන්න ඕන නිසා මම මෙතනින් මේක බ්‍රේක් කරලා ඔයගොල්ලන්ට මේක ඉදිරියේදී කතා කරන කරුණු කාරණා වැටහෙන්න ඕන නිසා පොඩක් වෙනත් මාවතකට අරගෙන යනවා. ඒ තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනිම මේ පාඩම තේරුම් ගන්න දැනගන්න ඕනිම කරුණු කාරණා කීපය. හරි. අපි දැන් ඔන්න ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට මූලික අවබෝධයක් තියෙනවා. ඕනනම් මේ පොයින්ට් දාලා මේ ටික පොඩක් කියාගන්න. මේවා ඔයගොල්ලෝ හෑන්ඩ් අවුට් එකේ හඳුන්වා දීමේදී දීලා තියෙනවා. මේ ටික දීලා තියෙනවා. තාම ලියන්න ආවේ නැහැ. හරි. පොතේ අපි ගන්නවා මේ 1947 මහා මැතිවරණයක් තියෙනවා. ඒ මහා මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත්තේ එක්සත් ජාතික පක්ෂය. එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කරේ ඩී.එස්. සේනානායක මහතා. ඒ නිසා ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරීපත් වුණේ කවුද? ඩී.එස්. සේනානායක මහතා. නැත්නම් 1947 පැවති මහා මැතිවරණයෙන් අගමැතිවරයා වශයෙන් තේරීපත් වන්නේ ඩොන් ස්ටීවන් සේනානායක මහතා. ඩොන් ස්ටීවන් සේනානායක මහතා. එෆ්.ආර්. සේනානායක කියන්නේ මෙයාගේ සහෝදරයෝ. ඩී.ඩී. සේනානායක සහ එෆ්.ආර්. සේනානායක කියන්නේ මෙයාගේ සහෝදරයෝ. මේ ඩොන් ඩී.එස්. කියන එක තමයි ඩොන් ස්ටීවන් සේනානායක කියලා කියන්නේ. පැහැදිලිද? ඩී.එස්. සේනානායක මහතා තමයි ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වශයෙන් තේරීපත් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ. ඒතර මම මේ පොඩ්ඩක් මැතිවරණ ක්‍රියාවලිය ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න යන්නේ. මොකද මේ
රටාව ඔයගොල්ලෝ ලියා ගන්න. මේ ඔස්සේ තමයි අපි ඉදිරියේදී පක්ෂවල කාල සීමාව නිර්ණය කරගන්න පුළුවන් වෙන්නේ. කාගේ කාලෙද මේ පක්ෂ තිබුණේ කියලා. පැහැදිලිද? ඔන්න ඩොන් ස්ටීවන් සෙනානායක. ඊට පස්සේ ඊළඟ මැතිවරණය කියන්න තියෙන පුතේ 1952 අප්‍රේල් වල නමුත් 1952 මාර්තු වල ඩොන් ස්ටීවන් සෙනානායක මහතා මෙතන ඩී.එස්. සෙනානායක මහතා බෝල් ෆේස් එකේ අශ්වයෙක් පදින්න ගිහිල්ලා ඒකෙන් බිමට වැටලා මැරෙනවා. ඒ නිසා ඉතිරි නිල කාලය සඳහා මොහුගේ පුතුණුවන් වන ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයා වශයෙන් වැඩ බාර ගන්නවා. හැලීනි ඊට පස්සේ සුපුරුදු පරිදි මැතිවරණය තියන්න තිබුණේ 1952 අප්‍රේල් වල යනුව අප්‍රේල් වල මැතිවරණය තියනවා. එහිදී වැඩි මාස සංඛ්‍යාවක් දිනාගන්නේ එක්සත් ජාතික පක්ෂය. එවකට එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් කටයුතු කරපු ඩඩ්ලි සේනානායක මහතා නැවත වතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරීපත් වෙනවා. ඔන්න දැන් මෙයා දේවතාවක් අගමැති වශයෙන් තේරීපත් වුණා. ඊළඟ මැතිවරණයට යන්න කලින් ඩඩ්ලි සේනානායක මහතාගේ පාලන කාලය තුල ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා ආර්ථික අර්බුදයක් ඇති වෙනවා. ඒ නිසා ඩඩ්ලි සේනානායක මහතාට සිය දූරයෙන් ඉල්ලාස් වෙන්න වෙනවා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් 1953 දී ඩඩ්ලි සේනානායක මහතා සිය අග්‍රාමාත්‍ය දූරයෙන් ඉල්ලාස් වෙලා ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායකයා වශයෙන් කටයුතු කරපු සර් ජෝන් කොතලාවල මහතා ලංකාවේ ඊළඟ අග්‍රාමාත්‍යවරයා වශයෙන් වැඩ බාර ගන්නවා. 1953 ඉඳන් ඉතිරි නිල කාලය සඳහා වැඩ බාර ගන්නවා. දැන් මැතිවරණය තියන්න තිබුණේ 1952 මැතිවරණය තිබුණා ආයෙ තියන්න ඕන 57. නමුත් මොහුගේ කාල සීමාවෙදී ආර්ථික අර්බුදයේ දැඩි ව්‍යාපෘතත්වයට පත් කරන නිසා නැවත වතාවක් මහා මැතිවරණයක් පවත්වනවා 1954 කලින් 1956 දී. 1956 දී ලංකාවේ විශේෂ සිදුවීම් මාලාවක් වන 56 කියන කාල සීමාව වෙනකොට අපි දන්නවා පුතේ මේ 1956 වෙනකොට ලංකාවේ දක්ෂිණාංශික දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ලංකාවේ දේශපාලනයේ සුබ සාධනවාදී සාම්ප්‍රදායික එක්සත් ජාතික පක්ෂ ක්‍රමය වෙනස් වෙලා සුබ සාධනවාදයට බර වෙනවා. ඒ අනුව 1956 දී Solomon West Ridgeway බණ්ඩාරනායක මහතා ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරීපත් වෙනවා. SWRD බණ්ඩාරනායක. පැහැදිලිද? Solomon West Ridgeway බණ්ඩාරනායක මහතා. මේ නම් පොඩ්ඩක් මතක තියාගන්න. අපි හැමෝම කෙටි නම් වලින් පමණයි ගන්නෙ. ඒ නිසා පොඩ්ඩක් මේක නෝට් කරගන්න, ක්ලියර් ලියා ගන්න. ඊට පස්සේ ඊළඟ මැතිවරණය පවත්වන්න තිබුණේ පුතේ 1960 නමුත් 1959 දී මොහුව ඝාතනය කරනවා. භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා මොහුව වෙඩිතවා ඝාතනය කරනවා බණ්ඩාරනායක මහතාව. මේවයි ලස්සන කතා ටිකක් තියෙනවා අපි ඉදිරියට කතා කරමු. ඒ අනුව 1959 දී ඉතිරි නිල කාලය සඳහා පක්ෂයේ දෙවනියා වශයෙන් කටයුතු කරපු විජයානන්ද දහනායක මහතා වැඩ වාර ගන්නවා. ඒ අනුව ඊළඟ මැතිවරණය පවත්වන්නේ 1960 මාර්තු වල. එහිදී වැඩි මාස සංඛ්‍යාවක් දිනා ගන්න එක්සත් ජාතික පක්ෂය එවකට එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් කටයුතු කරපු ඩඩ්ලි සේනානායක මහතා නැවත වතාවක් ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරීපත් වෙනවා. ඩඩ්ලි සේනානායක. ඔන්න දැන් තුන් වතාවක්. පැහැදිලිද? ඩඩ්ලි සේනානායක. ඊළඟ එක නමුත් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගන්න බැරි වෙච්ච නිසා ඔහු සිය අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. නැවත වතාවක් 1960 ජූලි වල මැතිවරණයක් හැලවනවා. එහිදී මැතිවරණයට තරඟ කරන්නේ
බණ්ඩාරනායක මහතාගේ බිරිඳ වන ශ්‍රී උඩස් බණ්ඩාරනායක මැතිණිය තමයි 1960 ජූලි මාසයේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ. ඇය ලංකාවේ නෙමෙයි ලෝකයේම ලංකාව විතරක් නෙමෙයි ලෝකයේම ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වශයෙන් තේරිපත් වෙනවා. බණ්ඩාරනායක මැතිණිය. ඊළඟ මැතිවරණයේ තියෙනවා 1965 වැනි මහා මැතිවරණයේ වැඩිම ආසන සංඛ්‍යාව දිනා ගන්න එක්සත් ජාතික පක්ෂය නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කරපු ඩඩ්ලි සේනානායක මහතා ලංකාවේ හතරවන වතාවටත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරිපත් වෙනවා. ඊළඟ මැතිවරණය කියන්නේ 1970 දී පේනවද ඔයගොල්ලන්ට 1970 දී 70 මහා මැතිවරණයේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගන්නේ SWRD බණ්ඩාරනායක මැතිණිය අය නවතාවක් අග්‍රාමාත්‍යවරිය වශයෙන් දෙවන වතාවටත් තේරිපත් වෙනවා. ඊළඟ මැතිවරණයේ තියෙනවා 1977 දී එහිදී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒ අනුව JR ජයවර්ධන මහතා ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරිපත් වෙනවා. පැහැදිලිද? ඔන්න පුතේ ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය 1977 දා. ගොඩක් අයට ප්‍රශ්න තියෙන ගැටලු තියෙන කොටසක් මම දැන් ඔය निराකරණය කරා. ඒ තමයි ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ආණ්ඩු හුවමාරු වෙච්ච ආකාරය. 47 DS සේනානායක, 52 ඩඩ්ලි සේනානායක, ආය 52 අප්‍රේල් ඩඩ්ලි සේනානායක, 53 සර් ජෝන් කොතලාවල, 56 බණ්ඩාරනායක මහතා, 59 විජයානන්ද දහනායක, 1960 මාර්තු ඩඩ්ලි, 1960 ජූලි බණ්ඩාරනායක මැතිණිය, 1965 ඩඩ්ලි සේනානායක, 1970 දී බණ්ඩාරනායක මැතිණිය, 1978 දී JR ජයවර්ධන මහතා. හරි. ඔයගොල්ලන්ට මේක ලියා ගන්න ඕන නම් chart එකක් දා ගන්න ඕන නම් දාගන්න. මම පොඩි වෙලාවක් දෙන්නම්. chart එකක් දාගන්න. එහෙම නැත්නම් screenshot එකක් හරි ගහගන්න. හරි. හරි. JR ජයවර්ධන. JR කියන්නේ මේ ජුනියස් රිචඩ් කියන එක. ජුනියස් රිචඩ් JR කියලා කියන්නේ. හරි. එහෙනම් ඔයගොල්ලෝ මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න තියෙනවා මම හිතනවා. මම මේ පාඩම ප්‍රවිෂ්ඨ වෙන්න කලින් පොඩි දලා දහසක් දුන්නේ ලංකාවේ මැතිවරණ ක්‍රමය ගැන. මම හිතනවා ඔයගොල්ලෝ පැහැදිලි වෙන්න නැති කියලා. මොකද ගොඩාක් වෙලා අරන් කතා කරන තරම් දෙයක් නෙවෙයි. අපි මේ එක එක්කෙනා ගැන ඉදිරියේදී දේශපාලන පක්ෂවලදී සවිස්තරාත්මකව සාකච්ඡා කරගෙන යනවා. එහෙනම් ඔන්න මම මේක මතනවා. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි. දැන් එමු අපි ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමේ ආරම්භය. අපි දන්නවා පුතේ මේ ලංකාවේ පැවති රාජාණ්ඩුවාදී පාලන ක්‍රමය වෙනස් වෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන්ගේ පැමිණීමත් සමග. අපි දන්නවා ලංකාවට අවස්ථා තුනකදී බ්‍රිතාන්‍ය ජාතීන් ත්‍රිත්වයක් වෙනවා. පළවෙනියටම පෘතුගීසීන් එනවා 1505 දී, 1658 දී ලන්දේසීන් එනවා, 1996 දී ඉංග්‍රීසීන් එනවා. ඒතර මේ ඉංග්‍රීසීන්ගේ පැමිණීම සමග තමයි ලංකාවේ දේශපාලන ක්‍රමයේ වෙනසක් දකින්න පුළුවන් වෙන්නේ. වෙනසක් අපිට දකින්න ලැබෙන්නේ. ඒ අනුව පුතේ අපි දන්නවා මේ ඉස්සෙල්ලාම ලංකාවට හඳුන්වා දෙනවා ලංකාව පාලනය කරන ආණ්ඩු ක්‍රම ආකෘතීන් කීපයක්. දැන් 6 වෙනි පාඩමේ හිටපු අයගේ ආණ්ඩු ක්‍රම ආකෘති ටික දන්නවා. ඒ අනුව පළවෙනියටම
कोलब्रुक कैमरन आंध्र व्यवस्था प्रशासकरणीय क्रूमकरम आंध्र व्यवस्था प्रशासकरणीय मैनिन हेवत हलमु मैनिन आंध्र प्रशासकरणीय मैनिन डेवोनशेयर हेवत डेवोन मैनिन आंध्र प्रशासकरणीय दोनमोर आंध्र प्रशासकरणीय सह सोलबरी आंध्र प्रशासकरणीय මෙන්න මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයන් තුලදී කෝල්බ්රුක් ආණ්ඩුක්‍රමයේ ගියොතින් කෝල්බ්රුක් ආණ්ඩුක්‍රමයේ පුතේ අපිට මේ මැතිවරණ ක්‍රමයක් කියන එකක් තිබුණේ අපි දැක්කා අර ආණ්ඩුකාරවරයාට සහාය වීමට ආණ්ඩුක්‍රමයේ ප්‍රධානියා වුණේ ආණ්ඩුකාරවරයානේ ආණ්ඩුකාරවරයාට සහාය වීමට ප්‍රධාන ආයතන දෙකක් හඳුන්වලා දුන්නා පළවෙනි එක තමයි ව්‍යවස්ථාදායකය දෙවෙනි එක විධායකය පළවෙනි එක ව්‍යවස්ථාදායකය දෙවෙනි එක විධායකය නමුත් පුතේ මේ ආයතන දෙකටම සමාජිකින් තෝරාපත් කරගත්ත ඡන්දයෙන් නෙමෙයිනේ එක්ක නාමකරණය එහෙම නැත්නම් නිල බලයෙන් පැහැදිලිද මේගොල්ලෝ මේ කියන සමාජ මේකට 15 දෙනෙක් හිටියා මේකට 6ක් හිටියා මේ කියන ආයතන දෙකටම සමාජිකින් තෝරාපත් කරගත්තේ මැතිවරණ මූලධර්මකින් නෙමෙයි ඡන්දකින් නෙමෙයි එක්ක නාමකරණයෙන් නැත්නම් නිල බලයෙන් ඒ නිසා කෝල්බ්රුක් එකෙන් අපිට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අවශ්‍ය මූලික පදනම දැම්මට මැතිවරණ නියෝජන ක්‍රමයක් හඳුන්වා දුන්නේ නැහැ ඒ නිසා කෝල්බ්රුක් අවධියේදී දේශපාලන පක්ෂ ක්‍රමයක් කිසිසේත්ම ආරම්භ වෙන්නේ නැහැ. ඔන්න ඔබගේ උත්තරයේදී මම මේ කිව්ව පොයින්ට් එක අනිවාර්යයෙන්ම ලියන්න ඕන. කෝල්බ්රුක් එකේ තමයි අපි ඩෙමොක්‍රසි වලට හුරු වෙන්නේ. හැබැයි එතනදී ඡන්ද ක්‍රමයක්, මැතිවරණ ක්‍රමයක්, නියෝජන ක්‍රමයක් හඳුන්වා දුන්න නැති නිසා දේශපාලන පක්ෂ ක්‍රමයක් තිබුණේ නැහැ කියන එක ඔබගේ උත්තරය ආරම්භයේදී ලියවෙන්න ඕන. පැහැදිලිනේ? ඔන්න පළවෙනි පොයින්ට් එක කතා කරා. හොඳ දැන් ඔබ ඉවරයි. ඊළඟ කාරණාව අපේ ලංකාවට මැතිවරණ ක්‍රමයක් නැත්නම් නියෝජන ක්‍රමයක් මැතිවරණ මූලධර්මයක් හඳුන්වා දෙන්නේ 1912 කියන කාලවකවානුවේදී හඳුන්වා දීපු ක්‍රූ-මැකලම් ප්‍රතිසංස්කරණය වරණ. ක්‍රූ-මැකලම් ප්‍රතිසංස්කරණය. යලත් විසභාර ලේකම්වරයාගේ නම වුණේ ක්‍රූ ආණ්ඩුකාරවරයාගේ නම මැකලම් ඒ නිසා මේක හැඳින්වුවා ක්‍රූ-මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියලා. පැහැදිලිද? ඒ අනුව පුතේ මෙන්න මේ ක්‍රූ-මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදී හඳුන්වා දෙන ඉතාමත්ම වැදගත් යෝජනාවක් තමයි සීමිත ඡන්ද බලය හඳුන්වා දීම. සීමිත ඡන්ද බලය. මොකද්ද පුතේ මේ සීමිත ඡන්ද බලය කියලා කියන්නේ? ජනගහණයෙන් සීමිත පිරිසකට පමණක් හිමි වූ ඡන්ද බලය හඳුන්වනවා සීමිත ඡන්ද බලය කියලා. පැහැදිලිද? ඒ අනුව සීමිත ඡන්ද බලය හිමි වුණේ මුළු ජනගහණයෙන් 104කට පමණයි. පැහැදිලිද? සමස්ත ජනගහණයෙන් 100 දෙනෙක් ගත්තොත් 4 දෙනෙක්ට තමයි ඡන්දයිති හිමි වුනේ. මේක හිමි වුනේ පුතේ උගත්කම සහ දීපල හිමිකම අතර. උගත්කම සහ දීපල හිමිකම අතර. පැහැදිලිද? ඒ නිසා මේ කියන සුසුකන් ටික බලුවට පස්සේ සමස්ත ජනගහණයෙන් 104කට 14කට පමණයි ඡන්දයිති හිමි. ඒ නිසා මුල් කාලීනව, ඒ කියන්නේ ඡන්දයිති හිමි වෙච්ච මුල් කාලීනව ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයක් කියන එකක් නිර්මාණය වීමේ සම්භාවිතාවක් තිබුණේ නැහැ. නමුත් මේ කාල සීමාවෙදී නේද අර උද්ඝෝෂණ ව්‍යාපාර වලට නොයෙකුත් සංවිධාන පිටුවා ගන්න මතකද? පළවෙනි එක අපි ගමු යාපනය සංගමය, හලාවත සංගමය, පහතරට බැවිලිකරුවන්ගේ සංගමය. පුතේ මෙන්න මේ සංගම් පිටුවාගෙන මේගොල්ලෝ ආණ්ඩුවට බලපෑම් කරානේ. පැහැදිලිද? දැන් මම ඉස්සර දේශපාලන පක්ෂ හඳුන්වා දෙනකොට කිව්ව මොකද්ද? දේශපාලන පක්ෂයක් කියලා කියන්නේ මැතිවරණයකින් හෝ මැතිවරණ නොවන මාර්ගයකින් දේශපාලන බලය ලබා ගන්න සංවිධානයේ වෙච්ච පුද්ගල කණ්ඩායමක්. දැන් මට කියන්න යාපනය සංගමය, හලාවත සංගමය, පහතරට වැවිලිකරුවන්ගේ සංගමය ආණ්ඩුවට බලපෑම් කරේ දේශපාලන බලය ලබා ගන්නද? ආණ්ඩු බලය ලබා ගන්නද?
මේගොල්ලෝ වැවිලිකරුවන්ගේ ඉල්ලීම් ඉල්ල ගන්න උද්ඝෝෂණ ව්‍යාපාර දිගත් කරා. මේගොල්ලන්ගේ ඉල්ලීම් වලට වැඩි ප්‍රතිලාභ ලබා ගන්න ආණ්ඩුවට බෙස්සම් ඉදිරිපත් කරා. හැබැයි ආණ්ඩු බලයක් ඉල්ලුවේ නැහැ. ඒ නිසා මේවා දේශපාලන පක්ෂ නෙවෙයි. මේවා పూర్ව දේශපාලන සංවිධාන. මේවා పూర్ව දේශපාලන සංවිධාන. ඕනනම් බලපෑම් කණ්ඩායමක් කියලා කියන්නත්. මොකද බලපෑම් කරන එකනේ කරන්නේ. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න යාපනයේ සංගමයේ හලාව සංගමයේ පහකට වැඩි කරුවන්ගේ සංගමයේ වගේ සංවිධාන මේ කාල සීමාවෙ තිබුණට මේවා දේශපාලන පක්ෂ ලෙස හඳුන්වන්න බෑ. ලංකාවේ పూర్ව දේශපාලන පක්ෂයක් ලෙස සැලකනවා 1928 දී පිහිටවපු කම්කරු පක්ෂය. පැහැදිලිද? බලන්නකො වචනයක් පුතේ කම්කරුවන් වෙනුවෙන් වැඩ කරන එකක් නේ. එතකොට ගොවියෝ ටික නැද්ද? අනිකුත් වෘත්තීන් වල නියම අය නැද්ද? තවත් ශ්‍රේෂ්ඨ නියෝජනය කරන අය නැද්ද? ඒගොල්ලෝ වෙනුවෙන් හඬලා ගන්න නැද්ද? රටක ආර්ථිකය දුවවන්නේ කම්කරු විතරයි. කම්කරු කියලා කියන්නේ කරුමේ උරුම වෙච්ච උන්ද? එහෙනම් මතක තියාගන්න කම්කරු සක්ෂය කියලා කියන්නේ දේශපාලන පක්ෂයක් නෙමෙයි. ඒකත් පුතේ දේශපාලන සංවිධානයක්. පැහැදිලිද? ඒ.ඊ. ගුණසිංහ. කවුද? ඒ.ඊ. ගුණා කියලා මතක තියාගන්න. ඒ.ඊ. ගුණසිංහ. මෙයා තමයි නාගරික කම්කරුවන්ගේ නායකයා. පුතාලා දන්නවද මේ වතු කම්කරුවන්ගේ නායකයා කවුද කියලා? වතු කම්කරුවන්ගේ නායකයා තමයි පුතේ නඩේසර් අයියර් මහතා. කවුද? නඩේසර් අයියර්. හරියට දැන් ඔය ඉන්න තොණ්ඩමන් වගේ. ඔය සෙන්දිල් තොණ්ඩමන් වගේ ඒ දවස්වල හිටියේ නඩේසර් අයියර් මහතා. ඒ අනුව නාගරික කම්කරුවන්ගේ නායකයෝනේ ඒ.ඊ. ගුණසිංහ මහතා. එහෙනම් ඒ.ඊ. ගුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් කම්කරු පක්ෂය කියලා එකක් පිටවනවා. හැබැයි මේක දේශපාලන පක්ෂයක් නෙමෙයි. මේක పూర్ව දේශපාලන සංවිධානයක්. පැහැදිලිද? මතක තියාගන්න පුතේ. මෙන්න මේ ආකාරයෙන් ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයට අවශ්‍ය පදනම 1920න් පස්සේ, ඒ කියන්නේ සමාන 1920න් පස්සේ, ඒ කියන්නේ 19 වසරේ වශයෙන් පස්සේ පදනම වැටෙනවා. පැහැදිලිද? දැන් පුතේ මේ අපි දන්නවා 1928 දී කම්කරු පක්ෂය පිහිටුවා වගේම 1921 දී ද්‍රවිඩ සංගමය පිහිටවනවා. ද්‍රවිඩ සංගමය මේක වාර්ගික කණ්ඩායමක් නේ. ද්‍රවිඩයන් වෙනුවෙන් නිර්මාණය වෙච්ච එකක් නේ. ඒතර ඒකත් දේශපාලන පක්ෂයක් විදිහට ගන්න බෑ. ඒ කියන්නේ 1935ට කලින් 1919 දී ලංකා ජාතික සංගමය පිහිටවනවා. 1921 දී ද්‍රවිඩ සංගමය පිහිටවනවා. 1928 දී කම්කරු පක්ෂය පිහිටවනවා. හැබැයි මේවා කිසිවක් දේශපාලන පක්ෂ ලෙස සලකන්නේ නැහැ. මේවා పూర్ව දේශපාලන සංවිධාන ලෙස තමයි සලකන්නේ. පැහැදිලිනේ? එහෙනම් අපි ඔන්න ওই ටික දැන් ලියාගමු. ආපු වෙලාව හිටව දැන් ඔයාලා පැයක් විතර පාඩම අහගෙන හිටියා. හරියටම පැයක් පාඩම අහගෙන හිටියා. හරිනේ? ඒ නිසා අපි චුට්ටක් ලියමු. චුට්ටක් කතා කරමු. චුට්ටක් ලියමු. චුට්ටක් කතා කරමු. හරි. ලියන්න යන කලින් හැමෝම ආගමු. දැන් හැමෝම පෑන් එහෙම අරගෙන ලෑස්ති වෙන්න බෑ වැඩේට. ලියන්න යන කලින්. පුතේ මේ දැන් මේ වෙනකොට ඔයගොල්ලන්ට ටාගට් එකක් අරමුණක් තියෙන්න ඕන විශ්වවිද්‍යාලය යන්න. පැහැදිලිද? ඒකට දැන් මේ වෙනකොට ඔයගොල්ලෝගේ ෆියුචර් ඇම්බිෂන් එක මොනවා හරි විශ්වවිද්‍යාල බස් එකක් වෙන්න ඕන. කියන්නේ මේ දවස්වල ඔයගොල්ලෝ නගින්න ඕන විශ්වවිද්‍යාල බස් එකක විතරයි. එක්කෝ කොළඹ නැත්නම් ජයවර්ධනපුර, පෙරාදෙණිය, කැලණිය, රෝහණ ඔය වගේ කැම්පස් බස් එකක විතර නගින්න ඕන. වෙන බස් වල නගින්න එපා. එහෙම වුණොත් ප්‍රමුඛතාව පටලවා ගැනීමක් වෙනවා. පැහැදිලිද? ඒ නිසා මම මේ කියනවා මේ කණින් අහලා මේ කණින් අයින් කරලා දාන්නත් පුළුවන්. මෙතනින් අහලා ඔළුවෙන් හිතන්නත් පුළුවන්. පැහැදිලිනේ? දැන් මම ඇවිල්ලා පාඩම පටන් ගත්තා. මම ගැන හඳුන්වා දීමක් කරෙත් නැහැ. මම ගැන සමහරක් විට මගේ නමවත් දන්නේ නැතුව ඇති. නමුත් ඉතින් මම ගැන වැඩක් නැහැ පුතේ. මම කරන දේ වැදගත් වෙන්නේ. නමුත් මම දැනගැනීම පිණිස ඔයගොල්ලෝ හඳුන්වා දීමක් කරන්නම්. මගේ නම කවින් දුසින්න. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සම්බන්ධ වූ විශේෂවේදී පාධාරියෙක්. ඒ වගේම දැනට අධ්‍යයන කෝසාධිපති උසස් පෙළ විභාගයට අදාළව දේශපාලන විද්‍යාව පන්ති මාතර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් මාතර විතරක් නෙමෙයි කොළඹ කියන දිස්ත්‍රික්ක දෙක කේන්ද්‍ර කර ගනිමින් පවත්වාගෙන යනවා.
ඉතින් මගේ උපන්ගම මාතර පන්නගරේ මාතර ඉතින් මෙතන බොහොමයක් මෙතන විශාල වශයෙන් වෙනත් ප්‍රදේශ වලින් නගර වලින් සම්බන්ධ වෙච්ච අය ඇති කවුරු වුණත් පුතේ කොහම සම්බන්ධ වුණත් ඔයගොල්ලොන්ට අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්ලයින් එක අපි දිගටම කරගෙන යනවා. ඒ වගේම රටේ ව්‍යාකූල තත්ත්වයේ තියෙනකම් අපි අපේ ළමයි වෙනුවෙන් කරන්න යුතුකම් සියල්ලක්ම නොපිරිහෙලා ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ කාරණා තමයි අපේ ෆියුෂන් ක්ලාස් එක ගැන මම තවයක් ඉස්සරහදී කියන්නම්. අපේ වැඩපිළිවෙල ගැනත් ඔයගොල්ලෝ දැන් දන්නවා ඇති. අපි මේ වගේම පාඩම් 16ට පාඩම් 15ට අදාළව තියරි බුක් 20ක් තියෙනවා. සමහරක් පාඩම් කොටස් දෙකකට වෙන් කරලා තියෙන්නේ. තියරි බුක් 20ක් තියෙනවා. ඒ 20න් පිට අපේ ඒ පොත් 20න් පිට පේපරේ හැදෙන්නේ නැහැ. ඒ පොත් 20 පරිශීලනය කරොත් ඇඩ්වාන්ස් ලෙවල් පොලිටිකල් සයන්ස් වලට එකක් දාන එක මහා වීමක් නෙවෙයි. ඊළඟ කාරණාව තමයි හැම පාඩමක් අවසානයේම විභාගයක් තියෙනවා, ටෙස්ට් එකක් තියෙනවා. ඒ වගේම රිවිෂන් පන්තියට අදාළව අපි විභාග පූර්ව ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් කතා කරනවා ප්‍රශ්න 3000ක MCQ ප්‍රශ්න 3000ක ඒකෙදි කෙටි ප්‍රශ්න සහ වගු ආකෘති ප්‍රශ්න පත්‍ර අදාළයි. ඒ වගේම ටයිමින් වලට විනාඩි 30ක් ඇතුළත සහ විනාඩි 15ක් ඇතුළත වියෝගගත රචනා සහ අර්ධ වියෝගගත රචනාමය ප්‍රශ්න ලියවීමට ළමයින්ව පුරු කරනවා. ඒ වගේම ළමයින්ට අමාරු පාඩම් අය අමාරුයි කියලා පැත්තකට දාලා තියෙන රිජෙක්ට් කරලා තියෙන පාඩම් ටික ආසහිතන විදියට ඔයගොල්ලන්ට නිර්වුල් ආකාරයෙන් පැහැදිලි කරලා දීමේ වැඩපිළිවෙලකුත් මානසිකත්ව සංවර්ධන මොරාල් එක අප්ඩේට් කිරීමේ වැඩපිළිවෙලකුත් අපි කරගෙන යනවා. ඉතින් ඕනම කෙනෙකුට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා ඉදිරි සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න. ඒ වගේම අපේ රිවිෂන් එකත් එක්ක සම්බන්ධ වෙලා මේ ගේම කොහොම හරි ගහන්න. කැම්පස් එකක් ගැන රහ දන්නේ කැම්පස් එකේ අත්දැකීමක් ලැබුව කෙනෙක් පමණයි. ඒ නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වසර 4ක අත්දැකීමක් ලැබුව කෙනෙක් විදියට ඔබටත් මට මේ අත්දැකීම මම ලද පමණින් ඔබට දෙන්න පුළුවන්. ඉතින් එන්න අපිත් එක්ක එකතු වෙන්න. අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයම අනිවාර්යයෙන්ම උපාධියක් කරමු. සමාජයේ දැනන පුද්ගලයෙක් සමාජයේ දැනන දෙයක් කරන පුද්ගලයෙක් කොන්දකලින් තියෙන පර්සනැලිටි එකක් පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් වෙන්න තමන්ගේ මානසිකත්වය සහ තමන්ගේ මෘදු ගුණාංග ටික හදාගමු කියලා මම හැමෝටම ආරාධනා කිරීමක් කරනවා. ළමයි මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අද මේ ක්ලාස් එකේ ඉවර වෙලා WhatsApp එකට මැසේජ් එකක් දාලා මගෙත් එක්ක ඕන දෙයක් කතා කරගන්න පුළුවන්. ඕන කෙනෙක්ට කෝල් එකක් කරගෙන මම කතා කරන්න පුළුවන්. මම කැමති ළමයිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න. මම කැමති ළමයිත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වෙන්න. මොකද මගේ ක්ලාස් වල ළමයි සාමාන්‍යයෙන් මට දුරස් නෑ. ඒගොල්ලෝ මට ගොඩක් සමීපයි. පැහැදිලිද? හරි. ඉතින් ඒ නිසා කයිවාරු නැහැ. බොරු බයින නැහැ. යථාර්ථවාදීව මේ වැඩේ කරගෙන යන්න මම පරිමෙම්ම කැප වෙනවා කියන එක ඔයගොල්ලන්ට මතක් කිරීමක් කරනවා. ඒ නිසා අපි වැඩේ කරගෙන යන්න. මේ අතරතුරේදී ප්‍රශ්න දේශපාලන කතා ටිකකුත් තියෙනවා කියන්න. ඇත්තටම පුතේ මේ පාඩම කතා කරන්න 6 2ක් මදි. හරි. නමුත් මේ හඳුන්වා දීම නිසා ළමයින්ට මම පැය දෙකකට මේක සීමා කරනවා. ළමයින්ට මින් ඉදිරියට මේ වගේ තවත් දේවල් ඕන නම් ළමයින්ට පුළුවන් යන්න කලින් chat box එකට මම ඕපන් කරනවා. chat box එකට ඔබගේ අදහස් අද වැඩසටහනේ අදහස් උදහස් චෝදනා යෝජනා සියල්ලක්ම chat box එකට දාලා යන්න කියලා මම හැමෝටම මතක් කිරීමක් කරනවා. හරි. අපි චුටක් ලියාගමු. ඔයගොල්ලෝගේ ඔයාලට පටන් ගන්න තියෙන්නේ පුතේ දැන් ඔයාලගේ hand out එකේ නතර කරලා තියෙන්නේ hand out එක නතර කරලා තියෙන්නේ 1910 දී පක්ෂ ක්‍රෝමකලම් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය හරහාය. නමුත් මේ වන විටත් ලංකාව තුළ දේශපාලන පක්ෂ ක්‍රමයක් ආරම්භ වී නොතිබින. ලියන්න එතන ඉඳන්. දැන් මේ මම ලියන්න. එතන ලියන්න ඡේදකින්. දැන් 1928 වර්ෂයේදී 1928 වර්ෂයේදී ඒ.ඊ. ගුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඒ.ඊ. ගුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඒ.ඊ. ගුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඒ.ඊ. ගුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද
පිටුන ලද වෙනත් පැනකින් ලංකා කම්කරු පක්ෂය ලංකා කම්කරු පක්ෂය ලංකා කම්කරු පක්ෂය පක්ෂයක් ලෙස නම් කරන ලද පක්ෂයක් ලෙස නම් කරන ලද කම්කරු පක්ෂය පක්ෂයක් ලෙස නම් කරන ලද පළමු ලාංකික දේශපාලන සංවිධානයයි පළමු ලාංකික දේශපාලන සංවිධානයයි පළමු ලාංකික දේශපාලන සංවිධානයයි එමෙන්ම 1921 දී එමෙන්ම 1921 දී වෙල්වනායගම් මහතාගේ මූලිකත්වයෙන් වෙල්වනායගම් මහතාගේ මූලිකත්වයෙන් වෙල්වනායගම් මහතාගේ මූලිකත්වයෙන් ද්‍රවිඩ සංගමය පිහිට වුවද ද්‍රවිඩ සංගමය පිහිට වුවද ද්‍රවිඩ සංගමය පිහිට වුවද ඒවා දේශපාලන පක්ෂ ලෙස ඒවා දේශපාලන පක්ෂ ලෙස ඒවා දේශපාලන පක්ෂ ලෙස හඳුන්වා දීම කළ නොහැකිය ඒවා දේශපාලන පක්ෂ ලෙස හඳුන්වා දීම කළ නොහැකිය දේශපාලන පක්ෂ ලෙස හඳුන්වා දිය නොහැකිය ඉහත සඳහන් කරන ලද ඉහත සඳහන් කරන ලද කම්කරු පක්ෂය 1956 මහ මැතිවරණයෙන් පසු 1956 මහ මැතිවරණයෙන් පසු අභාවයට ගියේය හරි අහගන්න දැන් මුදේ මේ ආකාරයෙන් ලංකාවේ ප්‍රථම වතාවට බිහි කරපු සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරය තමයි ලංකා ජාතික සංගමය කියලා කියන්නේ. මොකද්ද? ලංකා ජාතික සංගමය. ජාතික සංගමය. හරිද? 1919 දී පිටුවල ලැබූ ලංකා ජාතික සංගමය තමයි ලංකාවේ ප්‍රථම සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරය. පොන්නම්බල මනුරාචලම් මහතාගේ මූලිකත්වයේ අර්ථය ආරම්භ වෙච්ච ප්‍රථම සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරය ලෙස අපි සැලකනවා ලංකා ජාතික සංගමය. කොහොමද පුතේ මේ ලංකා ජාතික සංගමයක් නිර්මාණය වෙන්නේ? දැන් මේක ගොඩක් MCQ ප්‍රශ්න වලට ආකෘති විදිහට අවිල්ල තියෙනවා. ලංකා ජාතික සංගමය පිළිබඳව. ලංකා ජාතික සංගමය කියන එක ආරම්භ වීමට බලපාන ප්‍රධානතම හේතුව තමයි ශ්‍රී ලංකාවේ සිදුවෙච්ච ආගමික පුනරුජ්ජීවන විප්ලවය. ඒ කියන්නේ බෞද්ධ පුනරුජ්ජීවන ව්‍යාපාරය, හින්දු පුනරුජ්ජීවන ව්‍යාපාරය සහ ඉස්ලාම් පුනරුජ්ජීවන ව්‍යාපාරය. ඒ වගේම ලංකා ජාතික සංගමයේ ආරම්භ වීමට බලපෑ ප්‍රධානතම හේතුව තමයි 1915 සිදුවෙච්ච සිංහල මුස්ලිම් කෝලහලය.
ඔයගොල්ලෝ ඇතන් විට මේ කතාව අහලා ඇති. අහලා නැත්නම් දැන් අහගන්න. මොකක්ද මේ සිංහල මුස්ලිම් කෝලහාරය කියලා කියන්නේ? මේක ජනවාර්ගික අර්බුදයක්. උදේ 1915 දී ලංකාවේ ගම්පොළ නගරය කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව පැවැත්වෙනවා විශාල පෙරහැරක්. මේ පෙරහැර ගමන ආරම්භයේ ඉඳලා ගමනාන්තය දක්වා යනකොට එක්තරා මුස්ලිම් පල්ලියක් පවු කරන්න ඕනේ. මේ මුස්ලිම් පල්ලියේ හිටපු පූජකවරු මේ කියන සංවිධායක මණ්ඩලයට කිව්වා, අපි සිංහල සංවිධායක මණ්ඩල සිංහල බෞද්ධ සංවිධායක මණ්ඩලයට කිව්වා, ඔයගොල්ලෝ පෙරහැර ගියාට කමක් නැහැ. අපේ පල්ලිය සීමාවෙන් යනකොට ශබ්ද නගන්න නැතුව ශබ්ද පූජාව අඩු කරලා පල්ලිය සීමාව පහු වෙනකන් නිශ්ශබ්දව යන්න. පල්ලිය සීමාවෙන් එහාට ගියාට පස්සේ ඕන වෙරයක් ගහගන්න. අපේ හාදුව මොකද කරේ? පල්ලිය සීමාවෙන් යනකොට ඒ සීමාවේදී ආයතත් වඩා හයියෙන් බෙර ගහනටලා දඟලන්න පටන් ගත්තා. අන්න ඊට පස්සේ පළවෙනි ගල් ප්‍රහාරය එල්ල වෙනවා මුසල්මානුවන්ගෙන්. ඊට පස්සේ සිංහල අයත් ගහනවා. ඊට පස්සේ මේක මහා පරිමාණික ජනවාර්ගික අර්බුදයක් බවට කෝලහලයක් බවට පත් වෙන පටන් ගත්තා. මෙන්න මේ සිංහල මුස්ලිම් කෝලහලයේ මැඩපවත්වන්න ඉංග්‍රීසීන් දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අශ්වාගේ පිටේ ඇවිල්ලා කොන්දේසි විරහිතව දෙපක්ෂයටම තරාතිර නොබලා අසුකාරවල් ගහන්න පටන් ගත්තා. සිංහල ජනනායකින් මුස්ලිම් ජනනායකින් කොන්දේසි විරහිතව අත්තරන් ගොඩ ගන්න පටන් ගත්තා. මෙන්න මේ හේතුව නිසා සිංහල ජනනායකින්ට උස් නිදහසේ වටිනාකම දැනෙන්න පටන් ගත්තා. උස් නිදහසේ වටිනාකම දැනෙන්න පටන් ගත්තා. අන්න යන උපතේ මෙන්න මේ අපේ නිදහස වෙනුවෙන් එහෙම නැත්නම් ආණ්ඩු ක්‍රම ප්‍රසංස්කරණවල වැඩි නියෝජනයක් ලබා ගැනීමේ අරමුණ තිබ 1919 දී පිහිටවනවා ලංකා ජාතික සංගමය. පැහැදිලිද? ලංකා ජාතික සංගමය පිහිටවන්නේ ලංකාවට පූර්ණ නිදහස ලබා ගැනීමේ අරමුණකින් තොරවයි. අන්න පටලවා ගන්න එපා. බොහෝ MCQ ප්‍රශ්නවල අහලා තියෙනවා ශ්‍රී ලංකාවේ ජාතික සංගමය පූර්ණ නිදහස අපේක්ෂා කරනු ලැබියේ. පූර්ණ නිදහසක් අපේක්ෂා කරන්නේ නැහැ. එහි දෙවන නාය එහෙම නැත්නම් එහි පසුකාලීනව නායකයෙක් වශයෙන් කටයුතු කරපු එච්.ජී.සී. පෙරේරා කියනවා අපි අධිරාජ්‍යවාදයේ නිදහස ඉල්ලන්නේ නැත. අපි නිදහස ඉල්ලීමට තරම් මෝඩයෝද නොවෙන්නේ. අපිට අවශ්‍ය වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පමණයි. ආසියාවේ තිබිච්ච ලාචෝරුම, බන්දගාමීම, චාටර්ම ජාතික ව්‍යාපාරය තමයි ලංකාවේ ජාතික ව්‍යාපාරය. උතේ ඉන්දියාවේ ජාතික ව්‍යාපාරත් එක්ක බලද්දී අපේ ජාතික ව්‍යාපාරයට පයින් ගන්නෙ. ඇයි? ඉන්දියාවේ ජාතික ව්‍යාපාරය මාර රැඩිකල්. මහත්මා ගාන්ධි, රවීන්ද්‍රනාත් tagore, බී.ජී. තිලක්, ජවහර්ලාල් නේරු ඒක මරුවටම සංවිධානය කරා. දණ්ඩි පාගමන කියලා පාගමනක් ගියා. අධිරාජ්‍යවාදයේ ඉදිකට්ටිනන් දීපව ප්‍රතික්ෂේප කරා. ප්‍රසිද්ධ ස්ථානවල ගිහිල්ලා ජරා කරන්න පටන් ගත්තා. දුම්රිය පොළවල් වල ගිහිල්ලා ජරා කරන්න පටන් ගත්තා. ඒගොල්ලොන්ගේ බෙහෙත් ප්‍රතික්ෂේප කරා. උසාවි බන්ධනාගාර පොලිසිය ඉස්පිරිතාල සියල්ලක්ම ගිනිපත් කරා. අරගලයක් විප්ලවයක් කරලා තමයි 47 අගෝස්තු 14 ඉන්දියාව නිදහස් වෙනාගන්නේ. අපේ කට්ටිය පෙස්සන් ලිව්වා, ලියුම් ලිව්වා, උද්ඝෝෂණ කරා, වැඩ වර්ජන කරා. ලාචෝරුම ජාතික ව්‍යාපාරය තමයි ලංකාවේ ජාතික ව්‍යාපාරය. නිදහස ඉල්ලුවේ නැහැ. ඉල්ලුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පමණයි. අපි දැන් පුතේ ඔය ඩී.එස්. ලොක්ක ගැන මහ ලොකුවට කතා කරාට සර්වජන ඡන්ද බලය දෙනකොට ඩී.එස්. ලොක්ක කියනවා බැඳලා ඉන්න බල්ලෝ ලියන්න එපා කියලා. ඒ කියන්නේ බැඳලා ඉන්න බල්ලෝ කියලා කියන්නේ දුප්පත් නූගත් අය. පැහැදිලිද? ව්‍යංගාර්ථවත් ඔබ සහ අපිට තමයි මේ අර්ථකථන දුන්නේ. බැඳලා ඉන්න බල්ලෝ ලියන්න එපා කියලා. මොකද ලංකා ජාතික සංගමය සර්වජන ඡන්ද බලය දෙනවට විරුද්ධව තමයි කටයුතු කරන්නේ. පැහැදිලිනේ? එහෙනම් මේක අපි හඳුන්වනවා ලංකාවේ ප්‍රථම සංවිධානගත දේශපාලන ව්‍යාපාරය කියලා. මොකද්ද? ලංකා ජාතික සංගමය. ලියන්න. ලංකාවේ පළමු වරට බිහි වූ සංවිධානගත දේශපාලන ව්‍යාපාරය 1919 දී පිහිටුවන ලැබූ
ලංකා ජාතික සංගමය වෙන තැනකින් ලංකා ජාතික සංගමයයි. මෙම කාල සීමාවේදීම පැවති මෙම කාල සීමාවෙන් පැවති මෙම කාල සීමාවෙන් පැවති ලංකා ප්‍රතිසංස්කරණ ලීගය තවත් දේශපාලන සංවිධානයක් වුවද මේවා දේශපාලන පක්ෂ ලෙස අර්ථකථනය කිරීම නුසුදුසුය. මේවා දේශපාලන පක්ෂ ලෙස අර්ථකථනය කිරීම නුසුදුසුය. මේවා දේශපාලන පක්ෂ ලෙස අර්ථකථනය කිරීම නුසුදුසුය. එනම් මෙම දේශපාලන සංවිධාන සීමිත සමාජිකත්වයක් පැවති. දේශපාලන මහජන මතය ගොඩනැගීමට පිහිටුවා ගනු ලැබූ සමාගම්ය එබැවින් මේවා සැලකිය හැකි పూర్ව පක්ෂ දේශපාලන සංවිධාන ලෙසයි. වෙනතනකින් పూర్ව පක්ෂ දේශපාලන සංවිධාන ලෙසයි. పూర్ව පක්ෂ දේශපාලන සංවිධාන ලෙසයි.
ඔන්න එහෙනම් දැන් අපි එක්සත් සමා වෙන අපි මේ 1919 ලංකා ජාතික සංගමය සහ ප්‍රශාසනික ලීගය පිටීම දක්වා කතා කරා. මේවා දේශපාලන පක්ෂ නෙමෙයි, මේවා පූර්ව පක්ෂ දේශපාලන සංවිධාන ලෙස තමයි සලකන්නේ. දැන් පුතේ මෙන්න මෙහිම තිබිච්ච අපේ දේශපාලන පක්ෂ ක්‍රමේ ක්‍රියාවලිය වෙනස් වීමට වාජනය වන්නේ 1931 ඩොනමෝර් ව්‍යවස්ථාව හරහා. අපි දන්නවා ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දෙන්න ලැබූ ඉතාමත්ම වැදගත් යෝජනාවක්. මොකක්ද ඒ යෝජනාව? 1931 දී හඳුන්වා දෙන්න ලැබූ වැදගත් යෝජනාව මොකක්ද? සර්වජන ඡන්ද බලය ලබා දීම. ඒ කියන්නේ වයස අවුරුදු 21ට වඩා වැඩි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම නිමි වූ ඡන්ද බලය හඳුන්වනවා සර්වජන ඡන්ද බලය කියලා. අනේ නම් පුතේ සර්වජන ඡන්ද බලය හඳුන්වා දීමත් සමගම නියෝජන ක්‍රමය මැතිවරණ මූලධර්මයේ කියන එක ලාංකේය සමාජය තුළ ස්ථාපිත වීමට අවශ්‍ය මූලික පදනම වැටෙනවා. පැහැදිලිද? ඒ අනුව 1931 ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ පැවති වාර්ගික නියෝජන ක්‍රමය. මොකද වාර්ගික නියෝජන ක්‍රමය. මේක හඳුන්වා දෙන්නේ මොකකින්ද? මේක හඳුන්වා දුන්නේ පුතේ හෝල්බ්රුක් එකකින්. මොකක්ද මේ වාර්ගික නියෝජන ක්‍රමය කියන්නේ? වර්ගය අනුව නියෝජිතීන් පත් කිරීම. සිංහල අයගෙන් මෙච්චරයි, දෙමළ අයගෙන් මෙච්චරයි, මුස්ලිම් අයගෙන් මෙච්චරයි, බර්ගර් අයගෙන් මෙච්චරයි, ඉන්දියානු ද්‍රවිඩීන්ගෙන් මෙච්චරයි. වර්ගය පදනම් කරගනිමින් නියෝජිතීන් පත් කිරීම. දැන් පුතේ මෙන්න මෙහෙම එකක් තියෙනවනේ. දැන් සාමාන්‍යයෙන් මුස්ලිම්වරු හරි, දෙමළ අය හරි, සිංහල අය හරි බහුතරයක් ඉන්න ප්‍රදේශයකින් තමන්ගේ වර්ගයා වෙනුවෙන් තේරීපත් වෙච්ච නියෝජිතයා තමන්ගේ වර්ගයා වෙනුවෙන් අනිවාර්යයෙන්ම වැඩ කරනවා. පැහැදිලිද? දැන් දෙමළ අය වෙනුවෙන් තේරීපත් වෙච්ච දෙමළ නියෝජිතයා දෙමළ අය වෙනුවෙන් වැඩ කරනවා. හැබැයි එතන ඒ ප්‍රදේශයේ ඉන්න සිංහල අයට සහ මුස්ලිම් අයට ඒක අවාසිදායක වෙන්න පුළුවන්. ඇයි? තමන් තේරීපත් වෙච්ච වර්ගයා වෙනුවෙන් පමණයි වැඩ කරන්නේ. වර්ගික නියෝජන ක්‍රමයේ තියෙන අවාසිදායකත්වය තමයි නෝක. අනේ නිසා පුතේ ඩොනමෝර් කොමිසම වාර්ගික නියෝජන ක්‍රමය කියන එක සම්පූර්ණයෙන්ම අවුස් කරනවා. කෙටි වචනකට එන්න පුළුවන්. වාර්ගික නියෝජන ක්‍රමය හඳුන්වා දෙන්නේ මොන ආණ්ඩු ක්‍රමයේද? වාර්ගික නියෝජන ක්‍රමය හඳුන්වා දෙන්නේ කෝල්බ්රුක් එකේදී. කෝල්බ්රුක් මේක අහෝසි කරන්නේ ඩොනමෝර් මේක අහෝසි කරලා හඳුන්වා දෙනවා ඒ වෙනකොට ප්‍රදේශය පදනම් කරගනිමු. එහෙම නැත්නම් මේක හඳුන්වනවා ප්‍රාදේශීය බද. මේක හඳුන්වා දෙන්නේ මැනින් ආණ්ඩු ක්‍රමයේදී. පැහැදිලිද? මේක හඳුන්වා දෙන්නේ මැනින් ආණ්ඩු ක්‍රමයේදී. නමුත් මේක පුළුල් කරන්නේ. පැහැදිලිද? ප්‍රාදේශීය නියෝජන ක්‍රමය පුළුල් කරනවා පුතේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ. පැහැදිලිද? හැබැයි මතක තියාගන්න වාර්ගික නියෝජන ක්‍රමය හඳුන්වා දුන්නේ කෝල්බ්රුක් එකේදී. ඒ වගේම වාර්ගික නියෝජන ක්‍රමය අවශ්‍ය කරන ඩොනමෝර් එකේදී. ඒ වගේම ප්‍රාදේශීය බද නියෝජන ක්‍රමය ඉස්සෙල්ලාම හඳුන්වා දෙන්නේ මැනින් ආණ්ඩු ක්‍රමයේදී. ඒක පුළුල් කරන්නේ ඩොනමෝර් ක්‍රමයේදී. ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේදී. පැහැදිලිනේ? පටලවා ගන්න එපා. මේවා කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්. ඒ වගේම බහුවර්ණ ප්‍රශ්න වල උත්තර වලට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේවා වෙනම පොයින්ට් විදිහට සඳහන් කරගන්න, මාක් කරගන්න. ඒ අනුව ප්‍රාදේශීය බද නියෝජන ක්‍රමය තුලින් අර සුළු ජාතිකයන්ට තමන්ගේ වර්ගයා වෙනුවෙන් තේරීපත් වෙන්න බෑනේ. මොකද පළාත්බද ප්‍රාදේශීය බද නියෝජන ක්‍රමය නිසා අර සමතුලිත නියෝජනයක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි මේගොල්ලෝ කිව්වේ. ඒ නිසා වාර්ගික නියෝජන ක්‍රමය එක්ව තවදුරටත් පවත්වාගෙන යන්න ඕන. එහෙම නැත්නම් සුළු ජාතිය මහ ජාතිය අතර සමතුලිත නියෝජනයක් ඇති වෙන ආකාරයේ නියෝජන ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන. අන්න ඒ නිසා පුතේ මෙන්න මේ හේතුව නිසා නියෝජන ක්‍රමය වාර්ගිකකරණයට වාජනය වුණා. ඒ කියන්නේ වර්ගයා පදනම් කරගනිමින් දේශපාලන සංවිධාන බිහිවීමේ ප්‍රවණතාවයක් තිබුණා. පැහැදිලිද? ඒ අනුව ලාංකේය සමාජය තුළ වාර්ගිකත්වයේ පදනම් කරගනිමින් දේශපාලන සංවිධාන රාශියක් මෙම කාල සීමාව තුළ නිර්මාණය වීමට අවශ්‍ය මූලික පදනම වැටුණා. හරි. දැන් මෙන්න මේ ආකාරයෙන් දේශපාලන පක්ෂ ක්‍රමය
ආරම්භ වීමට අවශ්‍ය මූලික පදනම ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ සර්වේන ඡන්ද බලය ලබා දීමත් සමගම සිදු වෙනවා එකම අපි දන්නවා 1935 දී ආචාර්ය එන්.එම්. පෙරේරාගේ මූලිකත්වයෙන් පිහිටවනවා දේශපාලන පක්ෂයක් ඒ තමයි ලංකා සම සමාජ පක්ෂය ලංකා සම සමාජ පක්ෂය පැහැදිලිද මේක පිටවන්නේ 1935 12 වෙනි මාසේ 18 වෙනිදා මේක පුතේ වාමාංශික පක්ෂයක් වාමාංශික කියලා කියන්නේ අපේ වම්මත වගේ පක්ෂයක් නෑ වාමාංශික පක්ෂ කියලා කියන්නේ සමාජවාදීය දේශපාලන මතවාදයේ වලට පත් කරගත් දේශපාලන පක්ෂය පැහැදිලිද එහෙනම් ආචාර්ය එන්.එම්. පෙරේරා ලංකාවේ ප්‍රථම විපක්ෂ නායක වගේම 1970 දී මැතිනියගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරපු ආර්ථික විද්‍යා උපාධාරී ආර්ථික විද්‍යා විශ්ලේෂකේ දැන උගත් බුද්ධිමතෙක් ලංකාවේ දේශපාලන ශාස්ත්‍රයේ සැලකිය යුතු වෙනසක් කරපු පුද්ගලයෙක් තමයි ආචාර්ය එන්.එම්. පෙරේරා කියන්නේ සාමාන්‍ය දීවර පවුලක පුද්ගලයෙක් 1936 දී රුවන්වැල්ල ආසනයෙන් තමයි ඔහු ජයග්‍රහණය කරන්නේ රුවන්වැල්ල ආසනයෙන් ඈත අතීතයේ ඉඳන්ම ජයග්‍රහණය කරපුදී මොළමුරේ පරම්පරාව මොළමුරේ මැතිනියව පරාජය කළ තමයි 1936 දී එන්.එම්. පෙරේරා රාජ්‍ය මන්ත්‍රී සභාවට තේරීපත් වෙන්නේ. ඒ අනුව ඔහු නිදහස් ලංකාවේ ප්‍රථම ආණ්ඩු ක්‍රමයේ යටතේ ප්‍රථම විපක්ෂ නායකයා වශයෙන් අසුන් ගන්නවා. ඒ වගේම 1970 සංවි පෙරමුණ ආණ්ඩුව පිළිවන වගේම ඒ ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ එන්.එම්. පෙරේරාම තමයි. ඔය ලංකාවේ 50 නෝටු තහනම් කරන්නේ. අර ඒ නිසා මේ මොහු අර ආර්ථික විශ්ලේෂකයෙක් විදිහට සැලකනවා ආචාර්ය එන්.එම්. පෙරේරා. මොහු ගැන අධ්‍යයනය කරන්න උගලට පුළුවන්. හරි. ඒ අනුව ආචාර්ය එන්.එම්. පෙරේරා ගුණවර්ධන, එස්.පී. ගුණවර්ධන, විවියන් ගුණවර්ධන, බර්නාඩ් සොයිසා වැනි අයගේ ආචාර්ය පොලිනාර් සිල්වා වැනි අයගේ මූලිකත්වය යටතේ ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය ලංකා සම සමාජ පක්ෂය පිහිටුවනවා. මේ පක්ෂය පිහිටුවීමට මූලික වුණේ මේගොල්ලෝ මැලේරියා මර්ධන ව්‍යාපාරයට දක්වපු සහයෝගය. ඒ අනුව සූර්යමල් ව්‍යාපාරික ව්‍යාපාරයක් කරගෙන ගියා. අර බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වෙච්ච පොකුමල් ව්‍යාපාරයට අනුව තමයි ලංකාවේ සූර්යමල් ව්‍යාපාරය ආරම්භ වුණේ. සූර්යමලක් මිලදී අරගෙන මැලේරියා වසංගතයෙන් පීඩාවටපත් වෙච්ච පවුල් වලට සානාධාර සැපීමේ ක්‍රමයක් තමයි හඳුන්වන්නේ. ඒකෙන් තමයි මේගොල්ලෝගේ දේශපාලන පක්ෂය සහ දේශපාලන කණ්ඩායම ජනගත සමාජගත වෙන්නේ. ඒ ඔස්සේ තමයි ඔවුන් සංවිධානාත්මක ප්‍රථම දේශපාලන පක්ෂය වන වාමාංශික පක්ෂයක් නැත්නම් වමේ පක්ෂයක් පිටවන්නේ ලංකා සම සමාජ පක්ෂය. හරිනේ. එහෙනම් ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය මොකද්ද? ලංකා සම සමාජ පක්ෂය. පිටවන්නේ 1935 12 වෙනි මාසේ 18 වෙනිදා. කවුද මේකේ මූලිකත්වය ගත්තේ? ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා. පැහැදිලිනේ? ඔන්න දැන් ඔය දක්වා කතා කරා. හරි. අපි චුට්ටක් ලියාගමු. මේක ලියාගෙන අපි හැමෝම ඔයගොල්ලන්ට මම පුංචි වීඩියෝ එකක් පෙන්නනවා. ඔයගොල්ලෝ හැමෝම මේ වීඩියෝ එක බලන්න රැඳිලා ඉන්න. වීඩියෝ එකකින් පස්සෙත් රැඳිලා ඉන්න. මොකද හැමෝටම පොඩ්ඩක් කතා කරන්න ඕනේ. කිසිම කෙනෙක් ලියු වෙන්න එපා. මේක උට ලියාගෙන අපි විශ්වවිද්‍යාලය ගැන පුංචි ආසාවක් ඇති වෙන්න, විශ්වවිද්‍යාලය ගැන පුංචි කැමැත්තක් ඇති වෙන්න මට පුළුවන් විදිහට මම ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලයේ පුංචි දර්ශන කීපයක් පෙන්නනවා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීත් එක්ක. ඔයගොල්ලෝ රැඳලා ඉන්න බලන්න, යන්න හිතෙන්න ආසාවක් ඇති වෙන තමයි එම කරන්නේ. මොකද මානසික සෞඛ්‍ය පිළිලා ඉන්නේ මේ වගේ වෙලාවක මේ වගේ මොනවා හරි වෙනමම පැත්තකට අරගෙන යන අපේ වචනෙන් කිව්වොත් අපිව මොනවා හරි ආතල් එකකට අරන් යන දෙයක් වෙනවා නම් එකක් ලොකු උදව්වක් වෙනවා අපේ මේ ගම. ඉතින් ඒ නිසා අපේක්ෂා බංගත්ව ඇති කරගන්න එපා. කොරෝනා නිසා අපි හෙට මැරෙයි අද මැරෙයි කියලා හිතන්න එපා. ජීවත් වෙනවා කියලා හිතන්න. මොකද අපිට හොඳ අනාගතයක් තියෙනවා. ඕගොල්ලෝ තමයි රටේ අනාගතය. ඕගොල්ලෝ තමයි රටේ සම්පත. ඉතින් අනාගතය වෙනස් කරන්න මේ විෂය හරියට ඉගෙන ගන්න. මේ විෂය ඉගෙන ගත්තේ නැති නිසා තමයි අර මිහරක් ටික පාර්ලිමේන්තුවේ ගිහින් ඉන්නේ. ඉතින් ඒ නිසා ඔබට මම ආරාධනා කරනවා මේ විෂය හරියට ඉගෙනගෙන ඔබගේ සමාජවත් කීම යුතුකම හරියට කරන්න කියලා. පැහැදිලිද? දේශපාලන විද්‍යාව කියන්නේ මේක. එහෙම නැතුව ඩිජිටල් අන්තයක් මවන එක නෙවෙයි. හරි. ලියාගන්න. ඡේදකින් ඒ අනුව
1931 සහ 1932 යනුව 1931 සහ 1932 දොනමෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීම සමගම දොනමෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීම සමගම ශ්‍රී ලංකාවේ නියෝජන ක්‍රමය සහ ඡන්ද බලය ව්‍යාප්ත වීම සිදුවිය නියෝජන ක්‍රමය සහ ඡන්ද බලය ව්‍යාප්ත වීම සිදුවිය දොනමෝර ආණ්ඩුක්‍රමය යටතේ සර්වජන ඡන්ද බලය හිමිවීමත් සමගම චුට්ටක් ස්පීඩ් ලියමු ඡන්ද බලය හිමිවීමත් සමගම නියෝජන ආණ්ඩුක්‍රමය තහවුරු කිරීම සිදු වූවා මෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ බිහිවීමට අවශ්‍ය මූලික පදනමද නිර්මාණය විය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ බිහිවීමට අවශ්‍ය මූලික පදනමද නිර්මාණය විය 1931 රාජ්‍ය මණ්ඩල සභා මැතිවරණ 1931 රාජ්‍ය මණ්ඩල සභා මැතිවරණ 1931 රාජ්‍ය මණ්ඩල සභා මැතිවරණ පවත්වන ලද්දේ 1931 රාජ්‍ය මණ්ඩල සභා මැතිවරණ පවත්වන ලද්දේ දේශපාලන පක්ෂවලට අනුව නොවේ මෙහිදී අපේක්ෂකයින් මැතිවරණවලට තරඟ කරනු ලැබුවේ වරක් පැනකින් තනි පුද්ගල අකුරේ වරද්දා ලියන්නේ තනි පුද්ගල අපේක්ෂකයින් ලෙසයි ඔය ස්පිලිපාවලියම කරන්නේ තනි පුද්ගල අපේක්ෂකයින් ලෙසයි එනම් ඔවුන් ඉදිරියට යොමු කරනු ලැබුවේ තනි පුද්ගල දේශපාලන න්‍යාය පත්‍රයි
තනි පුද්ගල දේශපාලන න්‍යාය පත්‍රයයි. ඡේදකින් මේ ඡේදයෙන් අවසන් කරනවා හැමෝම රැඳිලා ඉන්න. හැමෝම රැඳිලා ඉන්න අවසානට තමයි ඔයගොල්ලන්ට වැදගත්ම දේ තියෙන්නේ. ඉතින් ඒ නිසා කිසිම කෙනෙක් ලිව් වෙන්නේ නැතුව රැඳිලා ඉන්න. ඡේදකින් අවසන් කරමු. මේ අනුව ලංකාවේ ප්‍රථම නූතන සහ කල්පවත්නා දේශපාලන පක්ෂය පිටුවන ලද්දේ 1935 12 වෙනි මාස එහෙම නැත්නම් දෙසැම්බර් 18 වන දිනයි. එනම් වාමාංශික පක්ෂයක් වූ පැනකින් ලංකා සම සමාජ පක්ෂයයි. එහි ආරම්භක නායකයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ ආචාර්ය N.M. Pereira මහතාය. N.M. Pereira මහතාය. ඊට අමතරව වෙනත් පැනකින් පල්ලෙහාට දාගන්න ලස්සනට. ඊට අමතරව දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ පිලිප් ගුණවර්ධන ලෙස්ලි ගුණවර්ධන බර්නාඩ් සොයිසා විවියන් ගුණවර්ධන යනාදී පුද්ගලයන් මෙහි ක්‍රියාකාරී නායකයින් ලෙස කටයුතු කරනු ලැබීය. හරි. දැන් ඔහොමම ඔක නවත්ත. හරි ආගන්න. දැන් පුතේ ඕගොල්ලන්ට පැහැදිලි ඇති මේ පාඩම සවිස්තරාත්මකව කතා කරනවා නම් කොච්චර වෙලාවක් යනවද කියලා. අපි ලිව්වා, පාඩම පැහැදිලි කරා, අමතර කරුණු කියලා දුන්නා, මානසිකත්වය හැදුවා, මොරල් එක අප්ඩේට් කරා. ඉතින් ඒ නිසා
මතක තියාගන්න මේ පාඩම ඉවර වෙනකම් අනිවාර්යෙන් දවස් 3කට වඩාත් යනවා නම් මම අනිවාර්යෙන් මේක ස්තුතිදායක කිරීමකින් තොරව නොමිලේ මේ පාඩම කරනවා හැමෝටම. ඒ නිසා හැමෝම ක්ලාස් එකට මම ඔයගොල්ලන්ට දනුම් දෙන වෙලාවට ක්ලාස් එකට සම්බන්ධ වෙන බොහෝ වෙලාවට බ්‍රහස්පතින්දාම තමයි දෙකටම මේ සම්බන්ධන මාලාව යන්නේ. මේ පාඩම ඉවර වෙනකම් රිවිෂන් එක හඳුන්වා දීමේ මේ පාඩම සම්පූර්ණයෙන්ම අවසන් වෙනකම්ම ඕනම කෙනෙකුට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. අද මම හැමෝටම ගෲප් එකේ ලින්ක් එක දානවා. හැමෝටම ෂෙයා කරලා කැමති කෙනෙක්ට ඇඩ් වෙන්න කියලා කියන්න. ඒ වගේම තමයි chat box එක ඕපන් කරලා තියෙන්නේ. අද මේ වැඩපිළිවෙල ගැන මේ ක්‍රියාන්විතය ගැන මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් එහෙම නැත්නම් චෝදනාවක් යෝජනාවක් තියෙනවා නම් ඔය chat box එක ඕපන් කරලා තියෙන්නේ. හැමෝම ඔකට අදහසක් දාගෙන යන්න. ඊට කලින් ඔහොම ඉන්න ක්ලාස් එක ඉවර කරන්න කලින් ඔහොම ඉන්න. ඕගොල්ලන්ට වීඩියෝ එකක් ප්ලේ කරනවා. ඒක බලලා වීඩියෝ එක ඉවර වෙලා මම ඔයගොල්ලෝ තව කාරණා කීපයක් කියන්න තියෙනවා. ඒ නිසා හැමෝම රැඳිලා ඉන්න. දැන් වීඩියෝ එක ප්ලේ කරන අතරතුර ඔයගොල්ලෝගේ අදහස මේ chat box එකට දාගෙන යන්න අද වැඩපිළිවෙල සම්බන්ධව. මම කැමතියි හැමෝගම අදහස් දැනගන්න. තමන් ඉන්න ප්‍රදේශයේ මේ මාතර අපිට මොන වගේ රුචිකත්වයක් තියෙන්නේ, අපි සම්බන්ධව මොන වගේ අදහසක් තියෙන්නේ මේ වැඩපිළිවෙල ගැන සහ අද පාඩම ගැන, දේශපාලන විද්‍යාව පාඩම ගැන මොන වගේ අදහසක් තියෙන්නේ කියන එක කැමති දෙයක්. බණින්න උනත් කමන්නේ කැමති දෙයක් තමන්ට කරන්න පුළුවන්. පැහැදිලිනේ? ඉතින් ඔන්න එහෙනම් අපි ඊළඟ කාරණා තමයි පුතේ අපි අපේ රිවිෂන් එකේ වැඩපිළිවෙල ගත්තාම අපි ලංකාවේ ඕනම ප්‍රදේශයකින් ළමයින්ට අපේ නිබන්ධන කට්ටලය කුරියර් මාර්ගයෙන් ලැබීමට සලස්වනවා. ඒ නිසා ඕනම දරුවෙකුට පෘථිවිවාසී ඕනම දරුවෙකුට ලංකාව ඇතුලේ පෘථිවිවාසී ඕනම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා අපිත් එක්ක මේ අරගලය කරගෙන යන්න පුළුවන්. දේශපාලනය කියන්නේ අරගලයක්. අරගලයට කැප වෙන්න ඕන. කැප වුණොත් තමයි දේවල් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රාතිහාර පාන්න බෑ. ඒ නිසා පෞද්ගලිකව ටෙරස් පුරසිංහ මහාචාර්යතුමාගෙන් දැනගත්ත කෙනෙක් විදිහට මම නිවැරදි දේ ළමයින්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. නිවැරදි අර්ථකථන සපයන්න බලාපොරොත්තු වෙනවා. දේශපාලනය කියන්නේ මාරු විෂයක්. මේක අමාරු නෑ. මේක බෝරින් නෑ. මේක අපිට දැනෙන්න ඉගෙන ගන්න පුළුවන් විෂයක්. හැම පැත්තක් ගැනම කතා කරන විෂයක්. ඉතින් ඒ නිසා හැමෝම බය නැතුව මේ වැඩ ටික කරගෙන යන්න. මගෙන් මොන හරි දෙයක් වුණ තියෙනවා අනිවාර්යෙන්ම මාව දැනුවත් කරන්න. ඕනම කෙනෙකුට මම ඉගෙන ගන්න නම් උදව් කරන්න කැමතියි. හරිනේ? එහෙනම් හැමෝම වීඩියෝ එක බලන ගමන් chat box එකට මෙසේජ් එකක් දාගෙන යන්න. හරි. තා චුට්ටකින් වීඩියෝ එක ප්ලේ වෙනවා. श्रीनिवास महाअगनगरे श्री जयवर्धनपुर सरसरी श्रीनामय रंगवं लोमुदुने हिक्कड़ुए सिरि सुमगुल समिदुन කල විද්‍යෝදය විදුබිමදුන් එලියෙන් දිවි මග සරසව් ශ්‍රී ලංකා පින්බර රන්දෙරණි ශ්‍රීනිවාස වූ මහා අගනගරේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ශ්‍රී නාමය රඳවම් ලෝමුදුනේ අයුක්තියේදී විවාදශීලී අසත්‍යයේදී විචාරශීලී වියත් සභාගත සමාජශීලී වියතුන් නීදය පොබයව් ශ්‍රී ලංකා පින්බර රන්දෙරණි ශ්‍රීනිවාස වූ මහා අගනගරේ ජයවර්ධනපුර සරසවියේ ශ්‍රීනාමය රඳවම් ලෝමුදුනේ විද්‍යා උත්පතං සෙත්තා විද්‍යා
පතන් සෙට්ටා හොඳයි එහෙනම් අපි ලබන සතියේ බ්‍රහස්පතින්දා හමු වෙමු මේ වගේම තවත් යාළුවන්ට දැනුවත් කිරීමක් කරන්න හැමෝටම විශ්වවිද්‍යාලය ගැන පුංචි ආසාවක් ඇති වෙන්න ඇති. ඔය මගේ විශ්වවිද්‍යාල මාතාව ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ. ඉතින් හැමෝම ටාගට් එකක් තියාගන්න විශ්වවිද්‍යාලය යනවා කියලා. හැමෝම පරිස්සමෙන් ඉන්න පළාත් වලට වෙලා පරිස්සමෙන් ඉන්න. රටේ තත්ත්වය ඉන්නෙම චුට්ටක් දරුණු වෙනවා. තත්ත්වය පොඩ්ඩක් යථා තත්ත්වයටපත් වෙනකම් හැමෝම පරිස්සමෙන් ගෙවල් වලට ඉන්න. හැමෝම අදහස දාලා යන්න. එහෙනම් හැමෝටම ජය වේවා. අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල වල මුදා කරගෙන ජපුර කැම්පස් එකට මෙන්න අවස්ථාව ලැබෙන්න කියලා හැමෝටම මතක් කිරීමක් කරනවා. අයිබෝවන්.